පුතාලා සියලු දෙනාටම ආයිබෝවන්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ඔයාලගේ දෙවනි සම්මන්ත්‍රණය. හරි. විස්තර කිරීමේ සම්මන්ත්‍රණය ආරම්භ කරන තමයි පුතේ මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න තියෙන්නේ හරි වෙන්ද වගේම ඉතාමත් හොඳට අහගෙන ඉන්න කියන එක. හරි. ඒ වගේම සමහර අවශ්‍ය දේවල් ටියුට් එකේම හරි කමක් නැහැ. නැත්නම් වෙනම පොතක හරි කමක් නැහැ පුතේ ලියා ගන්න. ලියාගෙන තමන්ගේ ඒකට යන්න තියෙන මාර්ගය පුතේ සපුර ගන්න කියන එක මතක් කරගෙන අපි පළවෙනි ප්‍රශ්නෙට යන්න හදනවා. එනම් වෙලාව ගන්න නැතුව ඉක්මනින්ම. එහෙනම් ඔයාගේ ටියුට් එකට එන්න. හරි. එතකොට අපි යනවා පළවෙනි ප්‍රශ්නේ ගාවට. මොකද්ද බලමු. 1. ඉතිහාසයේ ඉගෙනීමේ මූලාශ්‍රයක් වශයෙන් සෙල්ලිපි වල ඇති වැදගත්කම කරුණු තුනක් ඇතුලින් විග්‍රහ කරන්න කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි. ඒතර තේරුම් ගන්න ඉතිහාස ඉගෙනීමේ මූලාශ්‍රයක් වශයෙන් සෙල්ලිපි වල ඇති වැදගත්කම කරුණු තුනක් ඇසුරින් විග්‍රහ කරන්න. ඒතකොට මෙතෙන්ට යනකොට පළවෙනි මාතෘකාව ලෙස අපි ගන්න ඕන ඉතිහාසය හදාරන්න සෙල්ලිපි කොහොමද වැදගත් වන්නේ? පැහැදිලි කියන කාරණා පළවෙනි මාතෘකාව සෙල්ලිපි වැදගත් වන්නේ පුතේ මතක තියාගන්න සෙල්ලිපි අදාළ සිද්ධියට සමකාලීන වීම නිසා. එහෙනම් මොකක්ද කියන්නේ සර්? එහෙනම් එක අපි කියනවා මොකද්ද? අදාළ සිද්ධියට හරිද? සමකාලීන වීම. සමකාලීන වීම කියන කාරණාව. පැහැදිලි කියන කාරණාව. හරි. එතකොට අපි කියනවා මෙන්න මෙහෙම එකක්. ඔයාලා හරි. දැන් හිතන්න යම් කිසි සිද්ධියක්. හරි. යම් කිසි සිද්ධියක් නැත්නම් සිදුවීමක්. හරි. ඒ සිදුවීම සිදුවෙච්ච කාල වකවානුවේදීම තමයි පුතේ හරිද මේ සෙල්ලිපිය නිර්මාණය වෙලා තියෙන්නේ. තේරුණාද කියන යම් සිද්ධියක් ඒ සිදුවෙච්ච කාල වකවානුවේදීමයි ඊට අදාළ තොරතුරු ටික මෙන්න මේ සෙල්ලිපිය තුල අන්තර්ගත වෙනවා. පැහැදිලි. ඒකයි අපි කිව්වේ මේ සෙල්ලිපි වැදගත් වෙන ඉතිහාසය හදාරන්න එක සමකාලීනයි. ඒ කියන්නේ එකම කාලේ තමයි මේ සෙල්ලිපිය නිර්මාණය වෙලා තියෙන්නේ. තේරුණාද කියන කාරණා. හරි. එතකොට මේ සෙල්ලිපියේ තියෙන ඒවා බොරු වෙන්න බෑනේ. ඒ අදාළ සිද්ධියට අදාළ සියලු තොරතුරු හරි ගොඩාක් තොරතුරු ප්‍රමාණයක් පැහැදිලිද මේ සෙල්ලිපියෙන් අපට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද කියන එක? ඒක අසත්‍ය වෙන්න බෑ. කොයි වෙලාවක හැමතිස්සෙම අපි කියනවා සත්‍යයි. තේරුණාද කියන කාරණා. අපි හිතමු නිකන් ඔයාගේ ඉස්කෝලේ ගොඩනැගිල්ලක් අලුතෙන් හදනවා. හරි. තෙමහල් ගොඩනැගිල්ලක් හදනවා. එතකොට ඒක විවෘත කරන දවස එහෙම කොටපු. පැහැදිලිද? ඒ වගේම විවෘත කරන ආපු පුද්ගලයාගේ නම කොටපු. පැහැදිලිද? හරි. ඒ වගේම මේක තෙමහල් නම් තෙමහල් කියලා සලකුණු කරපු. හරි. එතකොට ඒවකට ඉතින් විදුහල්පතිගේ නම එහෙම දාලා හදනව නේද සමරු පළකයක්. අන්න ඒ වගේ තමයි. පැහැදිලිද? එතකොට ඒකේ බොරු නෑනේ පුතේ. ඒක තියෙන්නේ සත්‍ය දේවල් තියෙන්නේ. ඒ නිසා සෙල්ලිපි වැදගත් වෙන්නේ ඒකයි. මේ සෙල්ලිපි තුල තියෙන්නේ කරුණු ටික වෙන්න පුළුවන්. ගොඩාක් ලියන්න බෑනේ. නමුත් තියෙන්නේ කරුණු ටික වුණාට ඒක සත්‍යයි. පැහැදිලි. මේ අදාළ සිද්ධියට හරිද සමකාලීන වීම නිසා ඉතාමත් වැදගත් වෙනවා සෙල්ලිපි වල තියෙන තොරතුරු. තේරුණාද කියන කාරණා. ඒතර මොන වගේ තොරතුරුද ඔකේ තියෙන්නේ? දැන් අපි කියමු සමහර සෙල්ලිපි අපිට හම්බ වෙනවා පරුමුකල ගැන ලියපු තොරතුරු හම්බ වෙනවා. හරි. මහ රජතුමන්ලා ගැන ලියවෙච්ච හම්බ වෙනවා. රජ බිසෝරු ගැන ලියවෙච්ච හම්බ වෙනවා. ඒ වගේම වෙළඳාම ගැන, කර්මාන්ත ගැන, කුෂි කර්මාන්තය ගැන පැහැදිලිද කියන කාරණා. ඒතර මේ වගේ විවිධ අපිට සෙල්ලිපි හම්බ වෙනවා. ඒතකොට ඒ තොරතුරු අපට තේරෙන්නේ පුතේ ඒවා ඉතාමත් සත්‍ය බව. ඇයි ඒ සෙල්ලිපි කියන එක සමකාලීන වීම නිසා, අදාළ සිද්ධියට සමකාලීන වීම නිසා. තේරුණාද? හැබැයි අපි ගමු නිකන් මෙහෙම එකක්. දැන් මහා වංශය වගේ එකක් ගන්න. දැන් මහා වංශයවා දන්නවා රචනා වෙලා තියෙන්නේ කවද්ද? ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. හරිද? නමුත් මේ පොත හරිද තොරතුරු තියෙනවා මතක තියාගන්න ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තොරතුරුත් මේක තුල අන්තර්ගත වෙලා තියෙනවා. නිකමනේ හිතන්න මම ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස කියලා මෙතෙන්ට ගත්තොත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා අවුරුදු 600ක්. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා අවුරුදු කීයක්ද කියන්නේ 500ක්. එතකොට දෙකේ එකතුව අපි ගන්නවා 1100ක්. හරිද? එතකොට මහානා මහාඳුරු හිටියේ කවද්ද? ක්‍රිස්තු වර්ෂ 5 දී. හරි. තොරතුරු තියෙනවා ඊට අවුරුදු 1100කට වඩා වැඩි ඒවා.
ඒතර මහානාම හාමුදුරුවෝ ඇහෙන් දැකලා තේරුණාද? සමකාලීනව ලියවෙච්ච ඒවා නෙවෙයි පුතේ මහා වංශේ දීපවංශේම තියෙන්නේ. තේරුණාද? ඒතර ඒක ගොඩාක් තොරතුරු කියන එක ඇත්ත. තේරුණාද? නමුත් මතක තියාගන්න අපිට ඕනේ ඒ සිද්ධියට අදාළ තොරතුරු ටික තියෙන්නේ පුතේ මතක තියාගන්න ඕන. ඔයා පැහැදිලි සෙල්ලිපි එකයි අපිට වැදගත් වෙන්නේ. මේක සමකාලීන නෑ මහා වංශ දීපවංශ ඒවා. තේරුණාද? නමුත් සෙල්ලිපි කියන එක සමකාලීන. ඒ නිසා අපිට ඉතිහාසය හදාරන්න. ඉතිහාසය හැදෑරීමේදී සෙල්ලිපි කියන එක ඉතාමත් වටිනවා කියන එක මතක තියාගන්න. තමයි පළවෙනි උත්තරේ බවට පත් වෙන්නේ. අපි දෙවෙනි මාතෘකාවට යනවා. දෙවෙනි මාතෘකාව ගාවට යනකොට මම මෙන්න මේ ඉඩ පාවිච්චි කරනවා. දෙවෙනි මාතෘකාව මම කියන ඔයාට බලන්න සාහිත්‍ය මූලාශ්‍රවල හරිද? තිබෙන තොරතුරු හරි මොනවායින්ද පුතේ? අපි කියනවා සෙල්ලිපි වලින් කියන්න හමු වීම කියන කාරණා. හරි. දැන් ඔය මහා වංශයේ තියෙන තොරතුරු, දීප වංශයේ තියෙන තොරතුරු සෙල්ලිපි වලින් අපට හම්බ වෙනවා පුතේ. පැහැදිලි කියන කාරණා. දැන් මුල් කාල වකවානුවේදී අපේ ඉඳපු උගතුන් හරිද? මහා වංශය බොරුයි කියලා හරිද? විවිධ මතවාද පළ කරන්න ගත්තා. ඇයි මහා වංශයේ තියෙන තොරතුරු වෙනත් කිසිම කෘතියකින්වත් සෙල්ලිපියකින්වත් හම්බුනේ නැති නිසා. තේරුණාද? නමුත් අපේ ඒවා දන්නවා පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් ඉන්නවා. පැහැදිලිද? කොමසාරිස් කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි ඔයාලට මතක ඇති. පැහැදිලිද? අපි කතා කරාවිල්ලා හරි සෙන්රත් පර්ණවිතාන මහත්තයා ගැන. පැහැදිලි. ඒතර මේ සෙන්රත් පර්ණවිතාන මහත්තයා පුතේ ගස්ගල් පීරලා පොළව හාරලා තේරුණාද? හරි මෙන්න සෙල්ලිපි සමහර ඒවා මතු කරා පුතේ. මතු කරගත්තා. ඒ මතු කරගෙන ඒව මොකද කරේ පුතේ? අර පස්සේ මේව අයින් කරලා හොඳට මේව කියෙව්වා. කියෙව්ව මන්න හම්බෙනවා අපිට සෙල්ලිපි වගේක් හම්බෙනවා. අර මහා වංශයේ පොත්වල තියෙන තොරතුරු අපිට සෙල්ලිපි වලින් හම්බුණා. තේරුණාද? අපි උදා උදාහරණ දෙක තුනක් දාමු. එතකොට හරි. තේරුණාද? එහෙනම් අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍රවල මහා වංශයේ දිවිච්ච තොරතුරු සෙල්ලිපි වලින් අනාවරණය වෙනවා. එකක් තමයි දැන් අපි කියමු මෙහෙම එකක් දසමහා යෝධයෝ ගැන. හරි. තොරතුරු අපිට හම්බ වෙනවා. හරිද? සිතුල් පව්ව හා සංකපාල කියන සෙල්ලිපි වලින්. හරි. දෙවනි කාරණා මතක තියාගන්න තව එකක් මිහිඳු හාමුදුරුවන්ගේ පැමිණීම. මිහිඳු හිමිගේ පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු හම්බ වෙනවා අපිට අම්පාර රජගල කියන සෙල්ලිපි. ඊළඟ තුන්වෙනි එක තමයි දේවානම් පියතිස්ස රජතුමා සම්බන්ධයෙන් එයාගේ සහෝදරයෙක් හිටියයි කියලා. සහෝදරයාගේ නම තමයි උත්තිය කියලා. සහෝදරයෙක් හිටියයි කියලා අපිට හම්බ වෙනවා මිහින්තලා පුවරු ලිපියෙන් හම්බ වෙනවා. තේරුණාද? ඊට පස්සේ විහාර මහා දේවිය පිළිබඳව තොරතුරු අපිට හම්බ වෙනවා කොටාදැමු හෙළසෙල්ලිපියෙන්. කොටාදැමු හෙළසෙල්ලිපියෙන් හම්බ වෙනවා. තේරුණාද? එතකොට මේ මහා වංශයේ තිබිච්ච තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවල තිබිච්ච තොරතුරු අපිට සෙල්ලිපි වලින් කියන ඕන අනාවරණය වෙච්ච අවස්ථා කීපයක් විතරක් තමයි පුතේ මේ වහාට පෙන්නලා තියෙන්නේ. මේක ගන්න ඔයාගේ දෙවනි උත්තරේ ලෙස අරගෙන ඔයා කතා කරන්න ඕන. පැහැදිලිද? මහා වංශයේ දීපවංශය සමහර ඔබතුන් අයින් කරන්න ගියා. දැන් එහෙනම් බෑ. දැන් තේරුම් ගත්ත එනම් මහා වංශයේ දීපවංශයේ ඒවා සත්‍ය තොරතුරු තියෙන්නේ. ඒවා සෙල්ලිපි දිහා බලලා තේරුණාද? තොරතුරු ඒවයින් අරගෙන තමයි මේවා ලියලා තින්නේ කියන කාරණාව. ඒ නිසා සාහිත්‍ය මූලාශ්‍රවල තිබෙන තොරතුරු සෙල්ලිපි වලින් කියන්න හමු වීම කියන එක දෙවෙනි උත්තරේ. අපි තුනකුත් උගන්වලා යනවා. තුන්වෙනි මාතෘකාව තමයි වාට ගන්නේ සාහිත්‍ය මූලාශ්‍රවල නොමැති කරුණු. නොමැති අලුත් තොරතුරු. අලුත් තොරතුරුත් අපිට හම්බ වෙනවා කොහොමද කියන්න? සෙල්ලිපි වලින් හම්බ වෙනවා. පැහැදිලිද කියන කාරණාව. එතකොට එතෙන්ට යනකොට ඔයා මතක තියාගන්න ඕන ඔන්න හරි දැන් අලුත් දැන් අපි කො සාහිත්‍ය මූලාශ්‍රවල තියෙනේවනේ අර කතා කරේ. දැන් කතා කරන්නේ පුතේ නැති ඒවා. සාහිත්‍ය මූලාශ්‍රවල නැහැ. එහෙනම් කොහෙන් විතරද හම්බුනේ ඒවා? සෙල්ලිපි වලින් විතරයි හම්බුනේ. එහෙනම් අපි යනවා එතෙන්ට එහෙම එකක් කියනවා. දන්නවා කිත්සිරි මෙවන් නැත්තම් අපි කියනවා ශ්‍රී මේඝ වර්ණාභය. ශ්‍රී මේඝ වර්ණාභය රයිතුමාගේ කාලේ අපි දන්නවා වී වගා කළ කන්න තුනක් පිළිබඳ තොරතුරු හම්බ වෙනවා. හරි. පාඩ මතක ඇති පිටදඩහස. හරි. ඒ වගේම අක්කලහස. පැහැදිලිද? ඒ වගේම මදෙහස.
යල කන්නේ, මහ කන්නේ සහ මැදි කන්නේ කියලා වීවගා කරපු කන්න තුනක් ගැන තොරතුරු හම්බ වෙනවා. තෝනිගල කියන්න සෙල් ලිපි. තේරුණාද? මේවා හම්බ වෙන්නේ නෑ කොහෙන්ද? සාහිත්‍ය මූලාශ්‍රවල. ලැබෙන්නේ කොහෙන් විතරද නම් අපිට සෙල් ලිපි වලින් විතරයි. වෙන එක උදාහරණයක්. දෙවෙනි උදාහරණය ලෙස ඔයාලට ගන්නකොට අපිට තව උදාහරණයක් ගන්න පුළුවන්. ඔයා දන්නවා ඇවිල්ලා අපේ මේ 4 වන උදේ රජතුමා. පැහැදිලි. හරි. ඒත් අපි ගත්තොත් මේ 4 වන උදේ නැත්නම් සිව්වන උදේ රජතුමාගේ මේ බදුළු ටැම් ලිපියේ අපට හම්බ වෙනවා වෙළඳ පොලක පාලනයේ නීති රීති අපට හම්බ වෙනවා. පැහැදිලි. හරි. වගේ ටියුට් එකේ බලන්න ටියුට් එකේ වැඩි එක තියෙනවා. ඊළඟ තුන්වෙනි එක තමයි අහිලා ගත්තොත් වෙළඳ ශ්‍රේණි සහ කර්මාන්ත ගැන අපට තොරතුරු හම්බ වෙනවා. හරිද? පෙරිමියන් කුලම සෙල් ලිපියේ. ඔයද පෙරිමියන් කුලම කියන්න සෙල් ලිපිය අපට තොරතුරු හම්බ වෙනවා කියන එක ඔයාට ගන්න පුළුවන්. තේරුණාද? උනම් මේ ආදී වශයෙන් අපි ගත්තොත් එහෙම ඔයාට තේරෙනවා. හරි. සාහිත්‍ය මූලාශ්‍ර නොමැති තොරතුරුත් අපට සෙල් ලිපි වලින් හම්බ වෙන ආකාරය. එහෙනම් ඔන්න ඔක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. අපි දෙවෙනි ප්‍රශ්නය කරා යන්න හදන්නේ පුතේ. එහෙනම් මම මේක පොඩ්ඩක් මකනවා මට බෝල්ඩ් එකේ ඉඩ බලින්දා. හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා දැන්. හරි. ඒකට දෙවෙනි ප්‍රශ්නෙට යද්දී ඔයා මේක ආයෙ රිවයින් කර ඔයා බලලා ඔයාට අවශ්‍යව ලියා ගන්න පුළුවන්. හොඳේ? තේරුණාද? හරි. ඒ නිසා මම මේකේ වැඩි වෙලාවක් ඉඳිය යුතු නැහැ. තේරුණාද? මේ බෝල්ඩ් එකේ ඔයාට පුළුවන් මේ ටික ආයෙ ආපස්සට පොඩ්ඩක් ගිහිල්ලා හරි බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි දෙවෙනි කාරණාවට යනවා. බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අපිට දෙන ප්‍රබල ප්‍රශ්නයක්. ලාංකික ඉතිහාසයේ ගොඩනැගීම සඳහා කාසි මගින් ලබාගත හැකි තොරතුරු. අපෙන් අහන ප්‍රශ්නයක් මේ ලාංකික හරි ඉතිහාසයේ ගොඩනංවන්න කාසි ඇයි වැදගත් වෙන්නේ කියන කාරණා. කාසි වලින් අපිට හම්බ වෙන තොරතුරු මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. තේරුණාද? එතකොට අපිට පුළුවන් කාසි වලින් එක තොරතුරක් තමයි එක් යුගවල හරිද ආර්ථික දියුණුව ගැන අපිට හොයාගන්න පුළුවන්. මොකද කියන්නේ එක් යුගවල ආර්ථික දියුණුව ගැන හොයාගන්න පුළුවන්. දැන් මෙහෙම හිතා. හරි. දැන් අපි දන්නවා අපේ හරි කාසි නිර්මාණය වෙලා තියෙනවා රන් කාසි, රිදී කාසි, පැහැදිලිද? හරි. රන් ලෝහෙන් කාසි නිර්මාණය වුණා, රිදී වලින් කාසි නිර්මාණය වෙලා. ඒ වගේම අපි දන්නවා තඹ වලින් නිර්මාණය වෙච්ච කාසි තියෙනවා. ඒ වගේම අපි දන්නවා මොනවාද? ලෝකඩ වලින් කාසි නිර්මාණය වුණා. පැහැදිලි කියන කාරණා. හරි. එතකොට මේ රන් ලෝහය සහ රිදී ලෝහය භාවිතා කරලා තියෙන්නේ. ඒක ටිකක් අපි දන්නවා නේද? බැලු බැලමටත් අපිට තේරෙනවා මේක හරි ගණන් ඇති කියලා. නේද? රන් රිදී කියන්නේ ටිකක් සල්ලි තියෙන කාලයක්, සංවර්ධිත කාලයක්. ඒ නිසා මේ රන් රිදී වලින් නිර්මාණය කරනවා කියලා කියන්නේ පුතේ මතක තියාගන්න ඒ වගේ කාල සංවර්ධිත කාල. පැහැදිලි කියන කාරණා. හරිද? ඒ වගේම තඹසා ලෝකඩ කිව්වා මේ තරම් ප්‍රබල නැහැනේ. තේරුණාද? හරි වටිනාකමකින් ගත්තා. එතකොට අපිට තේරෙනවා යම් කිසි විදියක මේවා මේ රට අස්ථාවර අසංවර්ධිත කාල වකවාණු වල නිර්මාණය වෙලා ඇති කියලා මේ කාසි. තේරුණාද කියන කාරණාව. හරි. ඒකයි තඹසා ලෝකඩ කියන තේරුණා නේද? අඩු වටිනාකමකින් යුක්ත කාසි වලට ගිහිල්ලා තියෙනවා. පැහැදිලි කියන කාරණා. හරිද? ඒතර මේවට උදාහරණ අපි ගාව තියෙන්න ඕන. අපි පෙන්වන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් සංවර්ධිතේවට පළවන විජයබාහුගේ රන් කාසිය ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළවෙනි පරාක්‍රම බාහු රජතුමාගේ රිදී මස්ස ගන්න පුළුවන්. හරිද? ඒ වගේම පළවන රාජ චෝල රජතුමාගේ රන් කාසිය ගාවට යන්න පුළුවන්. ඒ වගේම තියෙනවා කසාපන කියලා රන් කාසියක් නිර්මාණය කරලා තියෙනවා. කහාපන කියලා රන් කාසියක් අපි ගාව තිබිලා තියෙනවා. අපි දන්නවා මේක මුල්ම කාසිය කියලා දන්නවා. ඒක ඕන මුලටම දාලා ලියන ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න සංවර්ධිත අවධිය. දැන් අපිට තේරෙනවා විජයබාහුගේ කාලේ චෝලයන් රට බේරගත්තයින් පස්සේ තේරුණා චෝල විනාශ කරා. චෝලයෝ ඒගොල්ලෝ අවුරුදු 53ක් විතර අපේ රට පාලනය කරා. එතනින් පස්සේ
එතකොට අපිට පුළුවන් අපේ රටේ ධනස්කන්ධය අපේ රට තුල තියාගන්න පුළුවන්කම ලැබුණා. පැහැදිලි. ඒ නිසා රන්කාසි වලට යන්න පුළුවන්. පරාක්‍රම රජතුමාගේ කාලේ හොඳටම ඔයා දන්නවා අපි පෙරදිග ධාන්‍යාගාරයක් බවට පත් කරා. ඒ නිසා අපිට රිදීමසු වලට යන්න පුළුවන්. රාජරාජ චෝල අපි ගත්තොත් එහෙම අපේ රටේ තියෙන දේ සම්පත්තික එයා එකතු කරගත්තා. එයාටත් පුළුවන් රන් වලට යන්න. හරි. කසාපණක රන්කාසියක් අපේ මුල් කාල වකවානුව තුල අනුරාධපුර අවදිවල අපි ගාව තිබිලා තියෙනවා. ඉතින් ඒවට යන්න පුළුවන්. ඒවා සංවර්ධිත යුගවල කාසි ලෙස දකින්න. ඒ වගේම අපි දකිනවා තව එකක්. අපි අසංවර්ධිත උදාහරණෙපේ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ තඹ මස්ස. හරිද? එතකොට ඒ වගේම තව තියෙනවා හරිද? ආර්ය චක්‍රවර්තීන්ගේ හරිද? තඹ කාසිය කියන එකත් ඔයාලට ගන්න පුළුවන් අසංවර්ධිත ඒවට. දැන් 6 වෙනි පරාක්‍රමබාහුගේ රජතුමාගේ කාලේ ගියොත් එහෙම ඒ කාලේ දැන් සාහිත්‍ය අතින් ස්වර්ණමය යුගයක් රටත් හොඳයි. නමුත් ගැටුම් ටිකක් වැඩි කාලයක්. තේරුණාද කියන කාරණා? රට අවසන් වට එක්සේසත් කරන්න මෙයාට මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරන්න ඉන්දියාවත් එක්කත් මෙයාට යම්කිසි විදියක සටන් කීපයක් ගියා. හරි. මේ දේවල් එක්ක යාට ඒ කාල වකවානුව තුල තඹ මස්ස තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ආර්ය චක්‍රවර්තීන්ගේ තඹ කාසිය ගාවට එනකොට ඒත් එහෙම මේ ආර්ය චක්‍රවර්තීන් යාපනයේ ප්‍රදේශයේ ඉන්න කට්ටියක්. ඉතින් ඒගොල්ලන්ට ලොකු ධනස්කන්ධයක් ලැබෙන්නේ නැතුව ඇති. පැහැදිලි කියන කාරණාව පොඩි ප්‍රාදේශීය ප්‍රදේශයක් නිසා තේරුණාද කියන කාරණාව. ඒ නිසා ආර්ය චක්‍රවර්තීන්ට ඒ කාලවක වනේ තඹ කාසිය නිර්මාණය වෙලා තියෙන්නේ. නිසා අපිට පේනවා යම් අවදි වල සංවර්ධිත අවදි සහ අසංවර්ධිත අවදි මේ කාසිය වලින් අපිට හොයා ගන්න පුළුවන්. එහෙනම් දෙවනි මාතෘකාව ගාවට යනකොට අපි කියනවා එක් හරිද යුගවල අපිට පුළුවන් තාක්ෂණික දියුණුව හොයාගන්න. තාක්ෂණික දියුණුව හොයාගන්න පුළුවන්. හරි. ඒත් අපි මුලදීම අපි දැක්ක අපි කවුරුත් කතා කරා රන් වලින් අපි කාසි නිර්මාණය කරලා තියෙනවා. රිදී වලින් කාසි නිර්මාණය කරලා තියෙනවා. තඹ වලින් කාසි නිර්මාණය කරලා තියෙනවා. ලෝකඩ වලින් කාසි නිර්මාණය කරලා තියෙනවා. එතනම අපිට පේනවා අපේ තාක්ෂණයේ උසස් බව. ඇයි? රන් කියන ලෝහයෙන් හරි ඒක වෙන જાතියක ලෝහයක්. ඊට රිදී තව එකක්, තඹ තව එකක්, ලෝකඩ තව එකක්. උතර මේ විවිධ ලෝහ වලින් අපි කාසි නිර්මාණය කරලා. සමහර රන් වලින් ලේසි වෙන්න පුළුවන් රිදී වලට වඩා. තමයි රිදී වලට වඩා තඹ වලින් අමාරු වෙන්න පුළුවන්. තඹ වලට වඩා ලෝහ වලින් ලේසි වෙන්න පුළුවන්. තේරුණාද කියන කාරණාව? හරි. එතකොට ඒ නිසා අපි එකකින් නෙමෙයි සීමා වෙලා තියෙන්නේ. අපි හතරෙන්ම කාසි ලෝහයන් හතරෙන්ම කාසි නිර්මාණය කිරීම අපේ තාක්ෂණය ඉතාම උසස් බව පේනවා. ඒ වගේම පේනවා අපි ගත්ත හැඩයට ගියොත් එහෙම හැඩය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් හරි මේ රවුම් හැඩති කාසි නිර්මාණය වෙලා තියෙනවා. අපි එකම හැඩයකට සීමා වුන්නේ නැහැ. දිගටි කාසි අපි ගාව තියෙනවා. පැහැදිලි කියන කාරණා. ඍජු කෝණාස්පා කාසි, දිගටි කාසි තියෙනවා. මේ වගේ විවිධ කාසි වලට අපි ගිහිල්ලා තියෙනවා. ඒකට උදාහරණ පෙන්වන්න ඕන පුතේ. ඒත් අපි කියන මේ රවුම් එකකට ගන්නවා අපි. ඔයා දන්නවා කේසර රහිත හරි සිංහ වර්ගයේ හරි රවුම් තඹ කාසිය. රවුම් තඹ කාසිය. තේරුණාද කියන කාරණා? පැහැදිලිද? ඒක රවුම් හරි. ඒතර මෙයාට කියනවා ඍජු කෝණාස්ත්‍රාකාර තඹ කාසිය. ඍජු කෝණාස්ත්‍රාකාර පැහැදිලිද? තඹ කාසිය. මෙයාට අපි කියනවා දිගටි තඹ කැවැල්ල. දිගටි තඹ කැවැල්ල. තේරුණා? හරිනම් මේ වලින් අපිට තේරෙනවා හොඳ තාක්ෂණයක් අපි ගාව තිබිලා තියෙනවා. අපි විවිධ හැඩයන් වලට ගිහිල්ලා තියෙන ආකාරය. තුන්වෙනි එක මේ කාසි නිර්මාණය කිරීමේදී අපිට මුද්‍රා නැත්නම් අපි කියනවා මුද්‍රණය කරලා තියෙනවා. මේ කාසි වල අපි කියනවා සත්ත්ව රූප, හරි සත්ත්ව රූප, දේවතා රූප, මිනිස් රූප, හරි ස්වස්තික හැඩේ සලකුණු පැහැදිලි මෙන්න මේ වගේ රූපත් අපි නිර්මාණය කරලා තියෙනවා. අපි අහලා තියෙනවා ඇතාහා මේ ස්වස්තික ලකුණ සහිත කාසි, ලක්ෂ්මී දේවියගේ කාසි. තේරුණා? එතකොට මේ දේවල් එක්ක ඔයා පෙන්වලා දෙන්න ඕන මේ කාසි වල තියෙන පැහැදිලි නැත්නම් අපේ එක් වල තිබුණු කියන තාක්ෂණයත් අපිට කාසි වලින් ලබා ගන්න පුළුවන් කියන කාරණාව. තේරුණාද කියන්නේ? හරිද? ඒ වගේ තුන්වෙනි පැත්තකට යනවා නම් අපිට පුළුවන් හරි මේ රජවරු සිටි ප්‍රදේශ ගැනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. රජවරු සිටි හරිද ප්‍රදේශ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලි කියන කාරණා. හරිද? එතකොට ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපිට හම් වෙනවා හරි. ගොඩක් වෙලාවට මේ කාසි හම් වෙන්නේ ගොඩක් වෙලා රාජධානි වගේ තැන් වලින්, වරායන් වගේ තැන් වලින්. හරි?
તો රාජධානිගත අනුරාධපුරයේ පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල එන ගම්පොළ මහනුවර කෝට්ටේ මේ වගේ තැන් වලින් අපිට හම්බ වෙනවා කාසි. තේරුණා? ඒ වගේම ත්‍රිකුණාමලයේ මන්නාරම් වගේ මේ වරායන් වලත් අපිට කාසි හම්බ වෙනවා. හරි. ඒකට අපිට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. හරි. මේ රජවරු හරි ඒගොල්ලෝ කාසි නිර්මාණය කරලා තියෙනවා. වැඩිපුරම මේගොල්ලෝ ඉඳපු ප්‍රදේශ කොහෙද කියන එක අවබෝධයක් ලබා ගන්න පුළුවන් සහ මොන රටවල් එක්කද අපි සම්බන්ධතා පැවැත්වුවේ කියන එක අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දේශීය කාසි සහ විදේශීය කාසි හම්බෙන ස්ථානත් එක්ක සහ අපේ රටින් විදේශීය කාසි හමු වීමත් එක්ක. තේරුණාද කියන කාරණාව? හරිද? එතකොට ඒකත් එක්කම ඔයාට මෙතන පේනවා මේ පළවෙනි විජයභාගයේ රන්කාසිය. හරි. ඔයාලියන් වැඩිපුර අපිට හම්බෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයෙන්. හරි. ඒතර මෙයා හම්බෙන්නේ අපිට පොළොන්නරුව. ඒතර වැඩිපුර අපි හිතනවා පොළොන්නරුවේ ඉන්නට ඇති කියලා මේ විජයභාගතුමා. ඉතින් අපි දන්නවා පොත්පත්වල දෙන සාධකත් අනුව එයා හිටියේ පොළොන්නරුවේ තමයි කියන එක අපි දන්නවා එයාගේ රාජ්‍යය. ඒතකොට පරාක්‍රමබාහුගේ කාසිය හම්බ වෙනවා අපේ ලංකාවේ පොළොන්නරු ප්‍රදේශ වලින් සහ විශේෂයි මෙයාගේ කාසිය දකුණු ඉන්දියාවෙන් හම්බ වෙනවා. කොහෙන්ද හම්බෙන්නේ? දකුණු ඉන්දියාවෙන් හම්බ වෙනවා. ඒතකොට මෙයාගේ කාලේ මේ පොත්පත්වල සඳහන් වෙනවා දකුණු ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙනවා. හරි. එතකොට එනම් පළවෙනි පරාක්‍රමබාහුතුමාගේ ඒ සත්‍ය බවට පත් වෙනවා ඒ සිදුවීමනේ. එයා ඇත්තටම ආක්‍රමණය කරව බව තවත් හෙළි වෙනවා. මොකෙන්ද කියන්නේ? කාසි කොහෙ තිබීමෙන්ද? දකුණු ඉන්දියාවේ තිබීමෙන්. તો රාජරාජ චෝල වගේ ආක්‍රමණිකව අපේ ලංකාව තුල කියන්නේ ආපු එක තව ඔප්පු වෙනවා. ඒගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව තුල හිටපු බව ඔප්පු වෙනවා. අනුරාධපුර සහ පොළොන්නරුව තැන් වලින් අපිට මේ රාජරාජගේ චෝල කාසි හමු වීමෙන්. ඒ වගේම 6 වෙනි පරාක්‍රමබාහුතුමාගේ තඹමස්ස ආර්ය චක්‍රවර්තීන්ගේ තඹ කාසිය විශේෂයෙන් මේ ආර්ය චක්‍රවර්තීන් යාපනයේ ප්‍රදේශය තුල අපිට වැඩිපුර හම්බ වෙනවා මේ ආර්ය චක්‍රවර්තීන්ගේ තඹ කාසියන අපිට පැහැදිලි වෙනවා එහෙම පාලනයක් යාපනය තුල කියන්නේ තිබුණා කියන කාරණාව පැහැදිලි දෙන්න මම කිව්වේ මේ රජවරු සිටි ප්‍රදේශ ගැන යම් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ කාසිය වල. ඒතර මෙතන තියෙන කාසි ටිකම අරගෙන ඔයාට පුළුවන් ඒක පෙන්නලා දෙන්න. හරි මම හිතනවා ඒක තේරුණා කියලා නැවත නැවත අහන්න මේක දෙපාරක් හරි අහන්න. එතකොට ඔයාලට තේරෙයි මම දෙපාරක් කියන්න ඕනේ නැහැ. තේරුණාද? ඔයාලට මම කියපු ටික ආයෙ රිපීට් බලන්න පුළුවන් නිසා මම යනවා. හොඳේ. හරි. එහෙනම් මේක මකන්න හදාගෙන දෙවෙනි ප්‍රශ්නෙත් ඉවර කරා. හරිද? අපි යනවා එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ ගාවට යන්න හදන්නේ නා. බලමු තුන්වෙනි කාරණාව. හරි? හරි. බලන්නකො තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ඊට ඉස්සෙල්ලා තුන්වෙනි එක යන්න ඉස්සෙල්ලා මේකෙන් එන තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මම ඒක චුට්ටක් කියලා යන්න. එකක් තමයි අපෙන් අහනවා ඉතිහාසයේ ප්‍රයෝජන තුනක් විග්‍රහ කරන්න. හරිද? එතකොට අපි දන්නවා අතීතයේ තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතයේ ගොඩනගා ගැනීම සඳහා පැහැදිලිද? ඒක ප්‍රයෝජනයක්. ඒතර ඕනම උදාහරණයක් අරගෙන ඔයාට දාන්න පුළුවන්. තේරුණා? දැන් අතීතයේ සටන් ඇති වුණා. පැහැදිලි? එතකොට අපි දන්නවනේ සටන් අපි ජයග්‍රහණය කරපු ආකාරය තේරුම් අපි එකාවන්ව සමගියෙන් හිටපු ආකාරය අපේ තිබ්බ 아무තු සටන් ක්‍රම තේරුණා. එතකොට මේ ඕනම එකක් අරගෙන පැහැදිලි අපි නිදහස් සටන්නේ අපි ජයග්‍රහණය කරපු ආකාරය අපි පෙරදුනා නම් පරදින්න හේතු. එතකොට මේව වර්තමානයේ තුලත් අපිට මේ වගේ සටන් කියන්නේ ඇති වෙන්න පුළුවන්. තේරුණාද? අපිට මේ එකට ඉඳලා අපිත් එක්ක කියන්නේ අපිට විරුද්ධව වැඩ කරන මිනිස්සු ඉස්සරහට හිටියා වර්තමානෙත් ඉන්න පුළුවන්. ඒතර අපි කොහොමද ඒවා කලින් දැනගන්නේ? ඒ නිසා අපිට ඉතිහාසයේ දැනුම අපිට ඒවට කියන්නේ වැදගත් වෙනවා. අතීතය තුලින් වර්තමානයේ තේරුම්ගෙන අපේ අනාගතය එතකොට අපිට සාර්ථක කරගන්න පුළුවන්. මම මේ දාලා පොඩි කොටසක් මම ඒකේ කිව්වේ. ඒක මේක තුල අන්තර්ගත කරලා නැහැ. ඒක වට ලියා ගන්න පුළුවන්. දැන් දෙවෙනි ලේසි එකක් ගත්තොත් ඉවසීම වර්ධනය වීම ගන්නකො ඔයා. හරි. ඒතකොට ඔයාට මම ඉදිරියේදී උගන්වනවා පුතේ විජේබාහු ගැන. පළවෙනි විජේබාහු රජතුමා ගැන උගන්වනවා. තේරුණාද? වලගම්බ රජතුමා ගැන මම උගන්වනවා. ඒ උගන්වනකොට දැන් වලගම්බ රජතුමා අපි ගත්තොත් එහෙම අවුරුදු 14ක් කැලෑවේ දුක් විඳිනවා. හරි. ඇයි අර පුලහත් ඇතුළු සද්‍රවිඩ ආක්‍රමණය පැමිණියා. ඒකත් එක්ක මෙයාට සිද්ධ වෙනවා කැලෑවට ගිහිල්ලා පලා ගිහිල්ලා පැහැදිලිද? ඒ ආරක්ෂිතව ඉඳලා සේනාව සංවිධානය කරලා අවුරුදු 14ක් පුතේ මෙයා හරි දුක් ගැහැට නොයෙකුත් දේවල් විඳලා අන්තිමේදී රට බේර ගන්නවා. බලන්න ඉවසීම අවුරුදු 14ක් කොච්චර ඉවසීමක්ද කියලා. අපි විජේබාහු ගාවට ගියොත් එහෙම ඔයා දන්නවා විජේබාහු රජතුමා හරි චෝලයන්ගේ රට බේරා ගැනීම සඳහා පැහැදිලිද? හරි විජේබාහුතුමා තුන් පාරක් විතර පසුබහිනවා. හරි නේද? ගිහිල්ලා හැංගෙනවා. හරි ඒ මම ඉස්සරහට කතා කරමු අපි. එතකොට ඒවත් එක්ක ඔයාලට තේරෙනවා කොහොමද අපේ ජීවිතය සකස ගන්න. සමහර තැන්වල අපිට සිද්ධ වෙන ඉවසන්න. තේරුණා?
ඒ ඉවසීම තිබුණොත් තමයි අපේ ජයග්‍රහණය කරා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එක ඔළුවේ තියාගන්න. මම තව එකක් පොඩ්ඩක් මතක් කරලා යන්නම්. මේක නැහැ. වෙලාවත් යනවා. අන් සංස්කෘතියට ගරු කිරීම කියලා එකක් තියෙනවා. ඒකත් මම ඉදිරියේදී කතා කරනවා. ඒකෙදී අල්ලගන්න තේරුණාද? අපි දැක්ක අපේ රට තුල අතීතේන වාර්ගික සහජීවනයක් තියෙනවා. පැහැදිලිද කියන කාරණා. අපි දැක්ක දෙමළ මිනිසුත් එක්ක අපි ඉතා හොඳින් ඉන්නවා. අපි දැක්ක ඉස්ලාම් මිනිසුත් එක්ක අපි හොඳින් ඉන්නවා. තේරුණා? ඒක ඉදිරියේදී මම කතා කරනවා. හරිද? මම දැනට දෙක තුනක් වාට කියලා යන්න. දැන් අපි දැක්ක දෙමළ මිනිසුත් එක්ක දෙමළ හාමුදුරුවෝ කෙනෙක් අපේ රට තුල හිටියා. තේරුණා? දෙමළ හාමුදුරුවෝ අපේ හිටියා. හරි. අබේගිරි විහාර සෙල්ලිපි වලින් අපිට ඒවා හම්බ වෙනවා. ඒතර අපි හාමුදුරුවන්ට ගැහුවද? බැන්නද? එයාට දෙමළ කෙනෙක්ට බුද්ධ ධර්මයට එන්න බෑ කියලා කිව්වද? එහෙම දේවල් නැහැ අපේ සමාජය තුල. තේරුණාද කියන කාරණාව? හරි. අපේ දළදාව ආරක්ෂා කරන්න අපි කොහෙන්ද ගෙන්නුවේ? පිරිසව දකුණු ඉන්දියාවේ වේලයික්කාර හමුදාව ගෙන්නුවේ පළවෙනි විජයබාහු රජතුමා. පැහැදිලි ඒගොල්ලෝ ඇවිල්ලා දන්දාතු අරගෙන යන උත්සාහ කරා දප්පෝ නැහැ. ඒගොල්ලන් කර්තව්‍ය ලස්සනට කරලා තමයි මෙතනින් ඒගොල්ලෝ ගියේ. තේරුණාද? අන්න සංස්කෘතියින් ඇවිල්ලා දැන් අපි ඒගොල්ලන්ට ගෞරව කරා. ඒගොල්ලෝ අපිට ඉතාමත් හොඳින් මේ සේවය සපයලා මෙතනින් ගියා. තේරුණාද? හරි. ඒ වගේ ඕනම උදාහරණයක් දාන්න මම ඉස්ලාම් පැත්තට ගියොත් එහෙම. අපි දන්නවා ආදම්ගේ කන්ද. හරි අපේ ශ්‍රීපාදය. ඉස්ලාම්මය වන්දනාමාන කරන්නේ ආදම්ගේ පාදයේ තිබූ තැන කියලා. ආදම්ගේ කන්ද කියලා. ඒතර අපි වන්දනාමාන කරන බෞද්ධයෝ ශ්‍රීපාද ස්ථානේ බුදුහාමුදුරුවෝගේ ශ්‍රීපතුල තිබු තැන කියලා. තේරුණා? ඒතර අපි දෙගොල්ලම ඉස්සර ඉඳන්ම මේක වන්දනාමාන කරන්න යනවනේ පුතේ. කොයි වෙලාවකවත් මේ වෙලින් අපි ගහගෙන තියනවද? නෑනේ. අන්න සංස්කෘතියින්ට අපි ගරු කරපු ආකාරය. පැහැදිලි ඒගොල්ලෝ අපිට ගරු කරපු ආකාරය. අපි එකට යනවා වන්දනාමාන කරන්න. ඒතර මේ දේවල් තුලින් අතීතය තුලින් අන්න හරි වර්තමානයේ තේරුම්ගෙන අනාගතය සාර්ථක කරගන්නවා වගේ ඉවසීම වර්ධනය කර ගැනීම වගේ මාතෘකා සංස්කෘතියට ගෞරව කිරීම වගේ මාතෘකා අරගෙන ඔයාලට පුළුවන් ඒ වගේ උත්තරයකට යන්න. තේරුණාද කියන කාරණා. ඒ වගේ තව ප්‍රශ්නයක් අහනවා අපි මේ පුරාවිද්‍යාත්මක දේවල්. හරි. අපේ තිබෙන පුරාවිද්‍යා පුරාවස්තු රැකගන්න ඕනේ ඇයි? මේ වගේ ප්‍රශ්න අහනවා අපෙන් සමහරලා. පැහැදිලි. ඒතර අපි දන්නවා එකක් තමයි අනාගත පරපුර සඳහා මේ දේවල් පෙන්වන්න. පැහැදිලි. දෙවෙනි එක ගන්නනවා මොකද? අපි අනන්‍යතාවය. ප්‍රධානම එකක් තමයි අපි අනන්‍යතාවය කියන්නේ පිළිබිඹු වෙන්නේ මෙන්න මේ අපේ පුරාවිද්‍යාත්මක ඒ දේවල් වලින්. අපේ අනන්‍යතාවය අපේ ලෝකෙටම අරන් යන්න පුළුවන්. පැහැදිලි. අපේ අනන්‍යතාවය මොන වගේද කියන එක අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තව පැත්තක් සංචාරක කර්මාන්තය. ඉතාමත් හොඳයි අපේ රට දියුණු කිරීම සඳහා. අපි දැන්ටත් මේ දේවල් කරනවා. එතකොට මේ දේවල් එකතු කරලා ආඩු උත්තරයකට යන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද කියන එක? එහෙනම් මම එතනින් යන්නම්. ඒ පාඩමෙන් එහාට යන්නම්. පැහැදිලි. අපි ඊළඟට කියන ප්‍රශ්නේ පොඩ්ඩක් මොකක්ද කියලා බලන්න යන්නේ. අපි යනවා එහෙනම් අපි ඒ ප්‍රශ්න ටික කතා කරලා අපි යනවා දෙවෙනි පාඩමට යන්න හදන්නේ. මොකක්ද දෙවෙනි පාඩමේ අහන්නේ අපේ ප්‍රාග් මානවයාගේ කියන්නේ ජීවන රටාව ගැන අපෙන් පැහැදිලි කියන කාරණා. හරි. එතකොට අපි දන්නවා හරි මේ ප්‍රාග් මානවය. අපි දන්නවා මේකේ යුග 3කට අපිට බෙදන්න පුළුවන් අපේ ඉතිහාසය. එකක් තමයි අපි කියනවා ප්‍රාග් ඓතිහාසික යුගය. අපි දන්නවා ඓතිහාසික යුගය ගත්තොත් අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 1,25,000 ඉඳලා අපි කතා කරනවා ක්‍රිස්තු පූර්ව අපි 1,800 දක්වා කතා කරනවා. ඊට පස්සේ පූර්ව ඓතිහාසිකය අපි කතා කරනවා ක්‍රිස්තු පූර්ව 2,400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 600 දක්වා කාලයක් ගැන අපි කතා කරනවා. නැත්නම් මේක 450 දැම්මත් වරද නෑ. මුල් ඓතිහාසිකයේ අපි කතා කරනවාට හරි ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 දක්වා කාලයක් ගැන අපි කතා කරා. ඒතර අපි අහන්නේ මෙතන අහන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මුල්ම යුගයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව ගැන තමයි අහන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕන මුල් කාල වකවානුව තුල මේ ප්‍රාග් මානවය අපි ගත්තොත් එහෙම පුතේ ඒගොල්ලෝ එක තැනක හිටියේ නෑ. හරි. ඒගොල්ලෝ තැනින් තැනට ඇවිදිමින් තමයි පුතේ හිටියේ. අපි ඔකට කියනවා සංචාරක දිවි පෙවතක් තමයි ගත කරේ. තේරුණාද? ඔක ලියවෙන්න ඕන. හරි. එතකොට මේගොල්ලෝ මොනවාද ආහාරට ගත්තේ? අපි දන්නවා දඩයම. හරි. ඒතකොට මේ දඩයමේ ගිහිල්ලා මේ සතෙක්ව එලාගෙන මේ පිරිස එකතු වෙලා හරිද? සතෙක් වෙලාගෙන අන්න එයාව තමයි පුතේ ආහාරයට ගත්තේ. හරි. සමහරට මුල් කාලේ අමුවෙන් කෑවා. පසු කාලේ වෙනකොට ගින්දර සා ගැනීමත් එක්ක කරන්න පුළුවන් නම් පුලුස්සලා ආහාරයට ගන්න. ඒ වගේම මේ ගැහැණු උදවිය ගොඩක් වෙලාවට
මේ කැලෑවේ තිබිච්ච මේ පළවැල ටික තේරුණාද? ගස් වලින් මේ තියෙන ගෙඩි ටික සමහර කනවා මල් කනවා අල මුල් ටික පොතු කන අවස්ථා දින සමහර මෙන්න මේ දේවල් එකතු කරගත්තා. තේරුණාද? හරි ඒව ලියන්න ඕන. ඒතර එක අපි කියන එක කණ්ඩායමක 15ක් 25ක් අතර ප්‍රමාණයක් තමයි හිටියේ. එක කණ්ඩායමක අපි ගත්තොත් 15ක් 25ක් අතර ප්‍රමාණයක් හිටියා. තේරුණා? මේ කණ්ඩායමේ උපරිමයේ මතක තියාගන්න සමහර කණ්ඩායම් වල උපරිමයේ 50 දක්වා ගියා. පැහැදිලි කියන සමහර ඒවල 50 දක්වා ඉන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් 15ක් 25ක් අතර. හරිද? එතකොට එක පවුලක අපි ගත්තොත් මේ පවුලක හරිද 5 දෙනෙක් වගේ තමයි හිටියේ. 4 දෙනෙක් 5 දෙනෙක් වගේ ප්‍රමාණයක් තමයි හිටියේ. ඒ නිසා මතක තියාගන්න මේ පවුලකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50ක ප්‍රමාණයක් වර්ග මීටර 50ක විතර ප්‍රමාණයක් කියන්න තුල තමයි මේ පවුලක් ජීවත් වුනේ කියන එක මතක තියාගන්න ඕන. ඒ වගේම අපිට ඒක පෙන්වන සාධකයක් තියෙනවා. හරිද? එතකොට අපිට හම්බ වෙනවා එතනදී මෙන්න මෙහෙම එකක්. හරි? අපිට හම්බ වෙනවා කියලා බෙල්ලන්බැඳි පැලැස්ස සහ ඒ වගේම තවත් තැනක් හම්බ වෙනවා බණ්ඩාරවල චර්ච් හිල් කියන ප්‍රදේශේ. හරි? අපිට හම්බ වෙනවා බණ්ඩාරවල හරි චර්ච් හිල් කියන ප්‍රදේශයෙන් අපිට හම්බ වෙනවා වර්ග මීටර 150කින් හරි ඒ මිනිස් ඇටසැකිලි කීයද කියන 25ක් විතර ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි? ඒ වගේම අපිට හම්බ වෙනවා බෙල්ලන්බැඳි කියන පැලැස්සෙන් අපිට හම්බ වෙනවා පැහැදිලිද වර්ග මීටර 120කින් අපිට හම්බ වෙනවා මිනි ඇටසැකිලි කීයද 30ක විතර ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. තේරුණාද? හරි. එතකොට අපිට පැහැදිලි වෙනවා අපි පවුලක අපි කතා කරා 5 දෙනා ඉන්නේ වර්ග මීටර 50ක් වගේ කියන එක. ඒක අපිට ටිකක් තව සාක්ෂාත් වෙනවා. හරිද? මේ අපිට වර්ග මීටර 150කින් 25 දෙනෙක් විතර හම්බ වෙනවා. ඊටත් කලින් මිය ගිය ඇටසැකිලිත් හම්බ වෙන්න පුළුවන් අපිට 120කින් 30ක් විතර හම්බ වෙනවා. හරි. එතකොට මේ දේවල් තුලින් අපිට පැහැදිලි වෙනවා කොච්චර මිනිස්සු ප්‍රමාණයක් මේ වර්ග මීටරයක් ඇතුලේ පැහැදිලි කියන කාරණාව. හරි. වර්ග මීටර 50ක් තුල තේරුණාද? ඉන්නට ඇතිද කියන කාරණාව යම් අවබෝධයක් අපේ පුරාවිද්‍යාඥයෝ අරගෙන තියෙනවා. හරි. ඒ වගේම අපි මතක් කරන්න ඕන මේගොල්ලෝ එක දිනක් අපි ගත්තොත් එහෙම කිලෝමීටර් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් ඇවිදලා තියෙනවා. හරි ලේසි නෑ. හරි. ඒ වගේම කෙනෙක් මිය ගියයින් පස්සේ මේ මල සිරුර ඉවතට කියලා දානවා. ඉවතට කියන්නේ අපි කියමු කැලෑවට කියලා. පැහැදිලි? නැත්තම් අපි කියමු ගල් ගුහාවට කියලා. ඒතර මේ ගල් ගුහාවට අරගෙන ගිහිල්ලා හරි මේ ගල් ගුහාව තුල පුතේ වලක් හාරලා හරිද මේ වල තුල තැම්පත් කරනවා. හරි. ඒතකොට තැම්පත් කළ කොළරොඩු වලින් වහනවා. හරිද? පස් වලින් කොළරොඩු වලින් වහනවා. වහලා ඉවර වෙලා ටික කාලයක් ගත වුණායින් පස්සේ මේගොල්ලෝ නැවත ඇවිල්ලා හරිද මේ වල නැවත හාරලා හරි ඇටකටු ටික බවට පත් වුණාම දැන් මස් එහෙම නැහැ. හරිද? ඇටකටු බවට පත් වුණාම මේ ඇටකටු ටික අරගෙන හිස් කබලේ සහ මේ අපි කියන ඇට සැකිලි වල ගුරුගල් ආලේප කරලා නොගැමුරු වලක නැවත වල්ලනවා. තේරෙනවද කියන කාරණා? හරිද? අපිට එහෙම ඒවා හම්බෙලා තියෙනවා. හරි බෙල්ලන්බැඳි පැලැස්සෙන් හම්බෙලා තියෙනවා 30ක් ඒ වගේ ඒවා. හරි මේ මිනි ඇට සැකිලි. ඒ වගේම කිතුල්ගල වෙල්ලෙනින් අපිට හම්බ වෙනවා 12ක්. පාහියන් වලින් හම්බෙලා තියෙනවා 9ක් හම්බෙලා තියෙනවා. හරිද? මේ තොරතුරු ටිකත් ඇතුළත් කරලා ප්‍රාග්මානවගේ ජීවන රටාව ගැන කතා කරන්න. හරි. ඊළඟ ප්‍රශ්නට අපි යන්න හදන්නේ. ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර රටාව ගැන කෙටියෙන් විස්තර කරන්න. හරි. මෙහෙමද? දැන් සාමාන්‍යයෙන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර රටාව ගැන කතා කරද්දී අපිට වැඩිමනක්ම තොරතුරු හම්බෙන්නේ ඔයා ලියන්න ඕන මුලින්ම ලියද්දී හරිද? අපිට පහත රට තෙත් කලාපයෙන් සහ පහත රට කියන වියලි කලාපයෙන් තමයි අපිට වැඩිමනක්ම සාධක හම්බ වෙන්නේ. හරි. එතකොට සමහර වෙලාවට ප්‍රශ්නයක් අහනවා පුතේ. අහලා තිබ්බා පහත රට තෙත් කලාපේ හරිද ඉන්න ආහාර මොනවද? ඒ ගත්ත මිනිස්සු ගත්ත ආහාර මොනවද? පාරවල වියලි කලාප මිනිස්සු ගත්ත ආහාර මොනවද කියලා වෙන් කරන්න වාට වෙන අවස්ථාවක් තිබ්බා. පැහැදිලි අපි මේ ප්‍රශ්න පත්‍ර කතා කරද්දී. හරි අපි මේ කියන්නේ මෙහෙම කතා කරමු. එතකොට අපි ගත්තොත් එහෙම ඔයාට මේගොල්ලෝගේ ආහාර වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි ගත්තොත් සත්ත්වමය ආහාර. අනිත් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා සාකමය ආහාර තියෙනවා. හරි. ඒ සත්ත්වමය ආහාර ඔයා දන්නවා. හරි. අපි ගත්තොත් එහෙම ඔයාට ගවරා කියලා සතෙක් පැහැදිලි. ඊළඟ මම කීපයක් කියන්න කළු වලහා. හරි. ඒතකොට අපි කියනවා තව ඇවිල්ලා ගත්තොත් එහෙම ඔයාට හම්බාවා පැහැදිලි. හරිද? ඊට පස්සේ දඬුලේනා. හරි. ඉත්තේවා හාවා හරි මුගටියා
හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තලගොයා. හරි. ඒ වගේ සත්තුත් එක්ක තව වඳුරා එහෙම ඔක්කොම ගන්න පුළුවන්. මේ දන්න සත්තු ටිකක් ඉන්නේ හබන් කුකුලා. තේරුණාද? හරි. වලි කුකුලා. තේරුණා? හරි. එතකොට ඒ වගේම අපි ගන්න ඔය පුංචි දිය කඩිති තියෙනවනේ. ඒ දිය කඩිති වල ඉන්නවා හරිද? තිත්ත පැටවු ඉන්නවා. හරි. තිත්ත පැටවුත් මේගොල්ලෝම අල්ලගෙන මේගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා. හරිද? ඊට අමතරව ගත්තොත් එහෙම හරි ගස්ගොළු බෙල්ලෝ සහ ඊට වඩා තව ඉන්නවා සත්තු ගස්ගොළු බෙල්ලෝ සහ දියගොළු බෙල්ලොන්වත් ගන්න පුළුවන්. තේරුණාද කියන කාරණා. හරිද? ඒක ගස්ගොළු බෙල්ලෝ කියලා කියන්නේ අපි දන්නවනේ අපේ ගොළු බෙල්ලෝ ඉන්නේ. හරි. එතකොට මේ ගොළු බෙල්ලොන් අරගෙන උන්ගේ අර කටුව පැත්ත නෙමෙයි අනිත් පැත්ත මෙහෙම හරවලා ඌස් ගාලා උඩට ඇදලා තියෙනවා. පැහැදිලි. උන් ඒ මස් ටික ආහාරයට අරගෙන කටු ටික විසි කරලා තියෙනවා. තේරුණාද කියන එක? හරිද? ඒ වගේම තමයි මුහුදු බෙල්ලෝ. බෙල්ලෝ ඉන්නනේ මුහුදෙත් ඉන්නවනේ. ඒ දිය බෙල්ලෝ. ඒගොල්ලොන්වත් අරගෙන මොකද කරලා තියෙන්නේ? අර පිළිවාස වැත්ත හරවලා ඌස් ගාලා ඇදලා මස් ටික අරගෙන කටු විසි කරලා තියෙනවා. තේරුණා? එතකොට අපිට මේගොල්ලෝ මේ බෙල්ලොන් ආහාරයට ගන්නකොට ලුණු එහෙමත් භාවිතා කරලා තියනවලු. ඒතර මුහුදු ප්‍රදේශය දැන් අපි ගත්තොත් අපිට හම් වෙන කිතුල්ගල බෙල්ලෙන. දැන් කිතුල්ගල බෙල්ලෙන ප්‍රදේශය ඇවිල්ලා මේ මුහුදත් එක්ක ගත්තොත් ටිකක් දුරයි. තේරෙනවද? එතකොට මේගොල්ලෝ මුහුද දක්වා ඇවිල්ලා මෙහෙන් බෙල්ලෝ අල්ලගෙන ලුණුත් අරගෙන තමයි මෙහෙන් නැවත ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඒ වෙලි කටුවල ආම්බර වෙලි කටුවල ලුණු මිශ්‍ර වෙලා තියෙනවා. අපිට පැහැදිලි වෙනවා මේක ලුණුත් ඒ වෙලි වල මේ බෙල්ලොන් එහෙම ආහාරයට ගන්නකොට ගස්කොළු බෙල්ලෝ, දියගොළු බෙල්ලොන් ආහාරයට ගන්නකොට මේ ලුණු එහෙමත් භාවිතා කරලා තියෙන බව සහ ඒගොල්ලෝ දුර බැහැර ප්‍රදේශක විශාල වශයෙන් ගමන් කරලා තියෙන බවත් අපිට පැහැදිලි වෙනවා. තේරුණාද කියන එක? සම්නෝවා දාලා ඔයාගේ මාංශමය පැත්තේ ඒගොල්ලන්ගේ ආහාර ගත්තයි කියන එක පෙන්වන්න පුළුවන් සත්වමය ආහාර. ඒ වගේම සාකමය ආහාර වලට ගියොත් අපි දන්නවා වල් දෙල්. හරි. ඒ කියන්නේ වල් දෙල් කියන්නේ ඇවිල්ලා මොකද කැලෑවේ තියෙන දෙල්. පැහැදිලි. හරි කැලෑ දෙල්. වල් කෙසෙල්. ඒ කියන්නේ කැලෑ කෙසෙල්. කැලෑවි ඉබේ වෙන කෙසෙල්. පැහැදිලි. හරි. තේරුණා? එතකොට ඒ වගේම ගත්තොත් ගෝනල කියලා අල జాතියක්. හරි. දෝතලු ඇටි මදේ කාලා තියෙනවා. දෝතලු ඇටවල මදේ කාලා තියෙනවා. හරි. කටුවල කාලා තියෙනවා. තේරුණා? හරි. කටුවල කාලා තියෙනවා මේගොල්ලෝ. හරි. කැකුණේට ඒ වගේ ඒවට මේගොල්ලෝ ආහාරට අරන් තියෙනවා. එසා මෙන්න මේ දේවලුත් වාට එකතු කරන්න පුළුවන්. ඒව ඇවිල්ලා මොනවද කතා කරන්න ඇවිල්ලා අපි කියනවා ඇවිල්ලා මේ දේවල් සාකමේ ආහාර ලෙස පෙන්වලා දෙන්නේ ඒ කාලේ මිනිසුන්ගේ පැහැදිලි. හරි. ඒතර නිකන් හරි තෙත් කලාපයේ සහ වියලි කලාපයේ පැත්ත වෙන් කරන්න ආවොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ අපි කතා දියගොළු බෙල්ලෝ, ගස්කොළු බෙල්ලෝ, තේරුණාද? හරි. මේ වල් දෙල්, වල් කෙසෙල් පැහැදිලිද? හරි. ඒ වගේ ඒවා ටික ඔක්කොම ඔයාට මේ පහතරට තෙත් කලාපයට ගන්න. මේ පැත්තට ඔයාට පුළුවන් මේ ගවරා, කළුවලහා, තේරුණාද? මේ අනිත් සෙට් එක එහෙම දාලා ඒ වගේම ගෝනල අල ජාති දෝතුරු වැටවල මැදේ කටු වැල ඒව ටික දානවා. ආ ඒ පැත්ත ඒ විදිහට කවර් කරලා දෙන්න. තේරුණාද කියන එක? හරිද? සාමාන්‍ය නිකන් නෝමල් එකේ ඇහුවොත් එහෙම ප්‍රශ්නේ තේරුණාද? ආහාරට ආව ගැන කියලා ඔයාට සාකමේ සහ සත්වමේ කියලා ලියන්න පුළුවන්. නැත්තම් පහතරට දෙක්කලාපී ආහාර සහ පහතරට වියලි කලාපී ආහාර ලෙස ඔයාට කොටස් දෙකකට අරගෙන විස්තර කරන්න පුළුවන්. තේරුණාද කියන එක? හරිද? කොටස් දෙකකින් ආව. හරිද? හරි. එහෙනම් අපි යනවා ඊළඟට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් අහන්න ඕන ඔයගොල්ලෝ සෙමිනාර් එක අවසානයේදී. හරි. ඒක ඉවරලා පස්සේ හිමීට මගෙන් ප්‍රශ්න අහන්න පන්ති වෙලාවේදී අහන්න පුළුවන් ඔයාට ඕන ප්‍රශ්නයක් මොනවා හරි තිබ්බොත්. ඊළඟට අපි යනවා එහෙනම් එතනින් එහාට. ප්‍රාක් ඓතිහාසික මානවයාගේ අභිචාර විධි පිළිබඳව හරි කෙටි හැඳින්වීමක් කරන්න කියලා. ඒතර අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලා අභිචාර විධි කියන්නේ මොනවද? අභිචාර විධි කියන්නේ මතක තියාගන්න සිරිත් විරිත් කියලා. හරිද? මොනවාද? සිරිත් විරිත්. ඒතර අභිචාර විධි කියන්නේ සිරිත් විරිත්. එතකොට මේ සිරිත් විරිත් අපිට වැඩිපුරම හම්බ වෙන්නේ ඇත්තටම කිව්වොත් අවමගුල් කියන්නේ චාරිත්‍ර. පැහැදිලි කියන කාරණා. හරි? සාමාන්‍ය මිනිසුන්ගේ සිරිත් විරිත් ගෙවල් වල ඒ නිවාස වල ඒවට වඩා කැණීම් කරලා තියෙන වැඩිපුර මේ සොහොන් බිම් ඒ වගේ දේවල් නිසා අපිට වැඩිපුරම හම්බෙන්නේ මොනවාද කතා කරන්න? සොහොන් බිම් ආශ්‍රිත නේද? තියෙන සිරිත් විරිත් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒතර අපි ගියොත් එහෙම එන මුලින් බලන්න පළවෙනි අපිට හම්බ වෙන එකක් මේ අභිචාර විදිය. මෙන්න මෙහෙම එකක්. අපි මේ කොහොමද බලන්න කොටස් තුනකට ලියන්නේ. හොඳේ? හරි. දෙකට බෙදෙනසේ හරි සිදුරු විදින ලද
සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් හමු වීම. හිස් කබලක් හමු වීම පැහැදිලි. දැන් මිනිස් හිස් කබලක් හමු වීම කියන එක හරි අරගෙන ඒක පස්සේ ඔය යටින් ලියන්නත් පුළුවන්. ඒක දෙකට බෙදෙනසේ එහෙම එක ලියන්න පුළුවන්. අපිට මේක හම්බ වෙන්නේ මතක තියාගන්න බදුල්ල දිස්ත්‍රික්කයේ හරියට රුදුරුව තියෙන මේ රාවණා ඇල්ල කියන ප්‍රදේශයෙන් තමයි අපිට හම්බ වෙන්නේ. හරිද? මිනිස් හිස් කබලක් අපිට හම්බ වෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ මොකද්ද? මේක දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද හිස් කබලක්. හරි මේක මේ හිස් කබල අරගෙන මේක මොකද කරන්නේ? දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක්. තේරුණාද කියන කාරණා. හරිද? එතකොට මේකේ තව තියෙන දෙයක් තියෙනවා. මේක අපි ගත්තොත් එimhe දැන් මේක දෙකට බෙදෙනසේ මිනිස් හිස් කබලක් නේ සිදුරු විදින ලද. එතකොට මේකේ මේ ඉදිරියේ නිරාපු කොටස් තියෙනවනේ හිස් කබලේ. මේ හැම නෑ හිස් කබලේ ඉදිරියේ නිරාපු කොටස් තියෙනවනේ. එතකොට මේ අනිත් පැත්තෙන් දාර තියෙනවනේ. මේ දාර පැහැදිලි. මේ දාර සහ මේ ඉස්සරහට ආපු මිනිසාගේ මේ අපි කියමු නහය කියලා මේ හොම්බ පැත්ත කියමු. මේ අපි කියමු මේ නල්ල කියලා කියමු. ඒ ඉදිරියට ආපු කොටස් ගලක උලා හරිද? සමතලා කරලා තියෙනවා. ගලක උලා සමතලා කරලා තියෙනවා. අර දාර පැත්ත ගලක උලා සමතලා කරලා තියෙනවා. තේරුණාද කියන කාරණා. ඒ වගේම එක පැත්තක මිනිස් හිස් කබලේ එක පැත්තක ගුරුගල් ආලේප කරලා තියෙනවා. තේරුණාද? ඕක ඔයා එකකට ලියන්න. පැහැදිලි තුනකට කඩන්න ආවොත්. හරිද? හරි. එතකොට දෙවෙනි කාරණාවට යන්න. දෙවෙනි කාරණාව ඔයා ගන්න ඕන ගුරුගල් කියන්නේ ආලේප කිරීම පැහැදිලි. ඒක ඔයා ගන්නවා. ඒක මම ඉස්සෙල්ලා කතා කරා. කෙනෙක් මිය ගියායින් පසුව එයාගේ මල සිරුර ඉවතට ගිහිල්ලා දාන. කැලෑවට ගිහිල්ලා දාන. නැත්තම් ගල් ගුහාවක එයාව වල්ලනවා. පැහැදිලි. කැලෑවේ වලක එයාව වල්ලනවා. පැහැදිලි. වල්ලලා ඉවරලා ටික කාලයක් ගියන් පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා නැවත මේ වලේ ඉන්න අර දැන් හැම එහෙම නැහැ මොනවද තියෙන ඇටකටු ටික ගොඩ ගන්නවා. හිස් කබල ඇටකටු ගොඩ අරගෙන මේ ඇටකටු වල සහ හිස් කබලේ වුණා කරනවාද කතා කරන්න පුතේ අපි කිව්වා ගුරුගල් කියලා ගල් జాතියක්. රතු පාට ගුරුගල් පැහැදිලි හරි. මේවා ආලේප කරනවා. ආලේප කරලා ආය නැවත නොගැඹුරු වලක් හාරලා පැහැදිලිද? ඒක තුල වල්ලා මේ කොළරොඩු වලින් පස් වලින් මහලා දානවා. තේරුණාද කියන කාරණා. හරි. එතකොට ඔන්න ඕක ලියවෙන්න අපිට වැඩිපුරම මේ ගුරුගල් ආලේප කිරීම සම්බන්ධයෙන් තොරතුරු හම්බෙන්නේ කැටි ප්‍රශ්නයක් අහන උත්තරේ පාහියන් වලින් තමයි අපිට ඒ තොරතුරු හම්බ වෙන්නේ. ඔක දෙවෙනි උත්තරේ ලෙස ඔයා ලියවෙන්නට ඕනේ. පැහැදිලි කියන කාරණා. මම තුන්වෙනි මාතෘකාවක් අහුවොත් ඔයාට නමා වකුටු කොට වැළලීම. නමා වකුටු කොට හරි. වැළලීම කියන කාරණාව ගන්න. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් අපි වර්තමානයේ දන්නවා අපේ මිනිස්සුන්ව වල්ලන්නේ කොහොමද? අපි දන්නවා නේද පෙට්ටියක පැහැදිලිද කියන කාරණාව හරි. හරි. අපි දන්නවා මේ විදිහට අපි මෙහෙමනේ අපි ඉන්නේ. පැහැදිලි කියන කාරණාව ඔය ආදී වශයෙන්නේ අපි නේද? අපි කියන තිරස් මේ අතර ගත්තොත් එහෙම පෙට්ටියක් අරගෙන ඕක ඇතුලේ අපිව දාලා එහෙමනේ අපි වල්ලන්නේ මෙහෙම අත් දෙකත් මෙහෙම තියලා ඔමනේ බාම් කරලා ඔමනේ අපේ දැන් තියෙන චාරිත්‍රේ පැහැදිලි සෙන්ට් එහෙමත් ගාලා ඔමනේ හරි ලස්සන ෂූට් එකක් අම්දලා එහෙමනේ. එතකොට ඒ කාලේ මිනිස්සුන් අපි ගත්තොත් එහෙම මේ වල්ල තියෙන්නේ මතක තියාගන්න නමා වකුටු කොට වල්ල තියෙන. ඔයාට පුළුවන් පින්තූරේ ගන්න මේ 16 වෙනි පිටුවට එන්න පුළුවන්. මේ 16 වෙනි පිටුවට ආවොත් ඔයාට හම්බ වෙනවා මෙන්න මෙහෙම රූප සටහනක් ඔයාට හම්බ වෙනවා. පැහැදිලි කියන කාරණා. මේ රූප සටහන බලන්න පුළුවන්. හරිද? එතකොට නමා වකුටු කොට වැළලීම. මෙන්න මෙහෙම නමා වකුටු කොට තමයි වල්ලා තියෙන්නේ. පැහැදිලි කියන කාරණා. හරි. ඒතර අපිට මේ පිළිබඳව තොරතුරු හම්බ වෙනවා කොහෙන්ද දන්නවද? හරි. එකක් තමයි කොරුවිට බටදොඹලෙන ප්‍රදේශය. මේ රූපය ආවොත් මේ රූපේ තියෙන තැන තමයි ඇවිල්ලා පොතාන. මොකද්ද පොතාන කියලා ලියන්න. තේරෙනවද? පොතානින් සහ කුරුවිට බටදොඹලෙන් තමයි අපිට මේ පිළිබඳව නමා වකුටු කොට මිනි වල්ලා තියෙනවයි කියන එකට සාධකහම. එතකොට දැන් ඉන්නෝනේද අපේ වැඩි ජනතාව ඉන්නෝනේ ආදී ජනතාව අපේ ආදිවාසී. ඒතර මේ ආදිවාසී ජනතාවත් මිනි වල්ලන්නේ මේ විදියට. ඒගොල්ලෝ කෙනෙක් මරුනම වල්ලන්නේ මේ විදියට. පැහැදිලි නමා වකුටු කොට වැල්ලනවා. එතකොට අපි මේ පොඩක් අපේ ඉතිහාසඥයෝ එහෙම පරීක්ෂණ කරලා බලනකොට හරිද සහ විද්‍යාඥයෝ ඒ වගේ පරීක්ෂණ කරලා බලනකොට ඒගොල්ලන්ට තේරලා තියෙනවා හරි මේ දැන් ඉන්න මේ අපේ මිනිස්සු ආදිවාසීන් සහ
ඒ කාලේ ඉඳපු මේ අපි කියන මේ ප්‍රාක් ඉතිහාසයේ ඉඳපු මේ මිනිස්සු අතර යම් කිසි විදියක ජීව විද්‍යාත්මකව හා සංස්කෘතිකමය වශයෙන් සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. තේරුණාද කියන කාරණාව. හරි. එහෙනම් ඔය ටික තමයි දාන්න ඕන තුන්වෙනි මාතෘකාවට දාන්න. ඊළඟ කොටස් දෙකකින් ඇහුවොත් ඔයාලට පුළුවන් මේ කැමති දෙකක් එකට ලියලා ලොකුවට තියෙන උත්තරයක් වෙනම ලියන්න පුළුවන්. තේරුණාද කියන්නේ. එහෙනම් මම එතනින් යනවා. හරි ඊළඟ ප්‍රශ්නෙට අපි එනම් පස්වෙනි ප්‍රශ්නය ඉවර කරලා අපි යන්න හදන්නේ 6 වෙනි ප්‍රශ්නය ගාවට තමයි අත තියන්න හදන්නේ. හරි. එහෙනම් මම මේක පොඩ්ඩක් විතර මකන්න තමයි හදන්නේ. බලමු. හරි. ඔන්න සර්වක නැකුවා. හරිද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්න ගාවට යනවා 6 වෙනි ප්‍රශ්නේ ගාවට. හරි. 6 වෙනි ප්‍රශ්නේ අහනවා මෙහෙම එකක්. ඒකේ මොකද චුට්ටක් හදාගන්න ඇති. ප්‍රාක් ඓතිහාසිකයෝගේ හා ආයේ ප්‍රාක් කියලා කියන එක පූර්ව කරගන්න. හරි. ප්‍රාක් ඓතිහාසිකයෝගේයි වද පූර්ව ඓතිහාසිකයෝ අතර ඇති වෙනස්කම් පහදන්න කියලා අපිට දෙනවා උත්තරයක්. ප්‍රශ්නයක් දෙනවා. එහෙනම් මම මේ පැත්ත ගන්නවා ප්‍රාක් ඓතිහාසික යුගය. මම මේ පැත්ත ගන්නවා පූර්ව ඓතිහාසික යුගය කියලා. පැහැදිලිද? හරි ලේසි. ඒතර ප්‍රාක් ඓතිහාසික යුගය අපි කියනවා පිලිස්සු හරිද? මැටි වලන් භාවිතා කළේ නැහැ. පැහැදිලි. හරි. පිලිස්සු මැටි වලන් ඒව භාවිතා කරේ නැහැ. ආහාර පිස ගන්න ඒ වළඳක දාලා එහෙම අපි කෑම රත් කරගෙන නැත්නම් අපි කියනවා ඇවිල්ලා ගින්දර එක භාවිතා කරගෙන එහෙම මස් එහෙම පොළුස්සගෙන මේ ලොකුවට කියන්න මේ වළම් භාවිතයක් අපි දැක්කේ නැහැ. පැහැදිලි. වළම් වලින් එහෙම උයන පැහැදිලිද ඒවා අපි භාවිතයක් අපි දැක්කේ නැහැ. ඒ නිසා අපිට ඒක දකින්න හම්බෙන්නේ මේකේ. හරි පූර්ව ඓතිහාසිකයේ. අපි කියනවා නම් මොකද්ද? පිලිස්සු මැටි වළම් භාවිතා කිරීම කියන කාරණාව. හරිද? අපි මේක ගැන විග්‍රහයක් මම ඊළඟ එකේදී දෙන්නම්. හරිද? ඊළඟ ප්‍රශ්නයක් අපෙන් අහනවනේ ඔව් ජීවන රටාව ගැන අහන නිසා මම ඒකෙදි කතා කරන්නම් ඔයාට ඒ සම්බන්ධයෙන් තව ජීවන රටාවක් තාක්ෂණයත් එකම අහන නිසා මම ඉක්මනට මේ ටිකෙන් යන්නම්. මේක වෙන් කරලා දෙන්නම් ඔයාට මේ ප්‍රශ්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙන්න ගත්තොත් මේගොල්ලෝ අපි එක තැනක හිටියේ නෑ. දඩයම් ජීවිකාවක් තමයි ගත කරේ. පැහැදිලි. හරි. නැත්නම් තව කිව්වොත් ගස්වල, කොළ, හරි. ගෙඩි, මල් ඒවා තමයි ආහාර ගත්තේ. අපි ආහාර පැත්ත කතා කරමු. එහෙනම් මෙතෙන් දෙනකොට මේවත් තියෙනවා තමයි. ඒව ටිකක් අඩු වෙලා, දඩයම් චුට්ටකට අඩු වෙලා තියෙනවා. මම නෑ කියන්නේ තියෙනවා. හොඳේ. පැහැදිලිද? අපි සංක්‍රාන්ති කාලෙකුත් අපි දන්නවනේ. පැහැදිලි කියන මේ දෙකම එකපාරට මේක නැති වෙලා මේකේ නැහැනේ. මේක එන්නේ අඩු වෙගෙන යන ගමන් මේකත් ආරම්භ වෙන්නේ නැහැ. ඒක කියන්නේ සංක්‍රාන්ති කාලේ. එතකොට අපි කියන අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේගොල්ලෝ ගොවිතැනට හුරු වුණා. හරි. පොලෝසින යුගයේ මතක ඇතිවෙනවා. පොලෝසින යුගයත් එක්ක දේශගුණය වෙනස් වෙනවානේ. ක්‍රිස්තු පූර්ව 7500ත් 4500ත් අතර කාලයක් වුණේ උෂ්ණත්වය මොකද වෙන්නේ කියන්නේ එන්න වැඩි වෙනවනේ. ඒ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක ගොවිතැනට සුදුසු පරිසරයක් නිර්මාණය වෙන ගොවිතැන ආරම්භ වීම ගොවිතැන කිරීම කියන එක ඔයාලට ගන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි කාරණාව ලෙස අපි දකිනවා මේගොල්ලෝ තනින් තන ඇවිදිමින් තමයි හිටියේ. තනින් තන ඇවිදිමින් තමයි ආහාර හොයාගත්තේ දේවල් කරේ. මෙතෙන් දෙනකොට අපි කතා කරනවා ඇවිල්ලා ස්ථීර වාසීතාවය. ස්ථීර වාසීතාවය කියලා කියන්නේ මොකක්ද? අර තනින් තන ඇවිදිමින් ඉඳපු පිරිස එක තැනක ස්ථීර තැනක මොකද වෙන්නේ? පදිංචි වෙලා නිවාස හදා ගන්නවා. එහෙනම් ඒ යුගයකට අපි එනවා නිවාස සාදා ගැනීම යුගයකට අපි මෙතෙන්ට එනවා. ඊළඟ හතරවෙනි කාරණාව ගත්තොත් එහෙම තවත් ඔයාලට වෙනසක් පේනවා. ඒ තමයි මේගොල්ලෝ ගල් ආයුධ තමයි කියන්න භාවිතා කරේ. පැහැදිලි. නමුත් මෙතෙන් දෙනකොට අපි දැක්කා මේගොල්ලෝ මොකද ලෝහ ආයුධ කියන්න භාවිතා කරනවා. හරි ලෝහ ආයුධ භාවිතා කරනවා. ඒකත් එක්ක කැත්ත උදැල්ල නගුල ඒ වගේ ඒවා භාවිතා කිරීමත් එක්ක මේ කුෂිකාර්මික කටයුතු කරගන්නත් ඉතාමත්ම පහසු වෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඒ වගේම පස්වෙනි කාරණාවට යනකොට තව දැක්කා අපි මෙතන ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් තිබ්බේ නැහැ. ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් කියන්න නොතිබීම කියන එක අපි දැක්කා. පැහැදිලි. එතන අපි දැක්කේ ඇවිල්ලා එකක් ගුරුගල් ආලේප කිරීමක් දැක්කා. දෙවෙනි එක අපි කිව්වා අපි කතා කරා දෙකට බෙදෙන සිදුරු විදිහට මිනිස් හිස් කබලක් ගැන අපි කතා කරා. පැහැදිලිද?
ඒ වගේම තුන්වෙනි එක නමාව කොටු කිරීම. නමුත් මෙතෙන්ට එනකොට ඊට වඩා වෙනස්. මේ පහ කියන මේ මෙතෙන්ට එනකොට ක්‍රමවත්. එතන ගත්තොත් එimhe ඉතාමත් ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් තිබ්බා කියන එක අරකට වඩා අපි කියන ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් කියන්න තිබීම කියන කාරණාව වඩා කතා කරන්න පුළුවන්. මම ඒ ගැන පොඩි විග්‍රහයක් කරලා යන්න. මෙතන තිබ්බ සුසාන ක්‍රම තුනක් වාඩ කියලා යන අපි කලින් සෙමිනර් එකෙත් කතා කරා. එකක් තමයි ඇවිල්ලා අපි ගත්තොත් එහෙම ඔයාලට මතක ඇති අපි කතා කරා සිලා මංජුසා සෝහන්. සිලා මංජුසා කියලා කියන්නේ ගල්පතුරු හතරක් මේ හතර පැත්තෙන් මෙහෙම තියලා පැහැදිලි හතර පැත්තෙන් ගල්පතුරු හතරක් තියලා හරි. එතකොට මේ මැටි වලන් තියෙනවනේ භස්මාවශේෂ මේ මැටි වලන් වල දාලා හරි. මේ මැටි වලන් කිහිපය මොකද කරන්නේ නම් මේ සිලා මංජුසාව තුල ඇතුළට දාන. ඇතුළට දාලා ඉවර වෙලා මේ පෙට්ටිය ඇතුළට දාලා ගල් වලින් හදපු මේ පෙට්ටිය මංජුසාව ඇතුළට දාලා මේ භස්මාවශේෂ ඇතුළත් කර මේ මුට්ටි ටික දාලා ගල් පතුරකින් වහනවා. ඒකට උදාහරණ තමයි අපි ගත්තොත් ඉබ්බන් කටුව. ඉබ්බන් කටුව, ගල් සොහොන් කනත්ත, යටි ගල් පොත්ත ඒව උදාහරණ. හරිද? ඊළඟ දෙවෙනි එක තමයි අපි දැක්කා තවත් කාරණාවක්. හරි. සිලා මංජුසා හැබැයි දෙවෙනි එක තමයි කොම්බීය නිකරණ. කොම්බීය නිකරණ. හරිද? කොම්බීය නිකරණේ වල තව නමක් තියෙනවා අපි බරණීය සුසාන ක්‍රමය. මේ බරණීය සුසාන ක්‍රමය කියලා කියන්නේ ඇවිල්ලා ගත්තොත් හරි මේ මිනිසුන්ගේ හරි භස්මාවශේෂ තියෙනවානේ භස්මාවශේෂ කියන අලු පුංචි ඇට කැබලි ඒවා තියෙනවා. ඒතර මේ භස්මාවශේෂ මේ පුංචි ඇට කැබලි මේ සියල්ල හරිද? පුංචි මේ මැටි වලන් කීපයක දානවා. හරිද? මැටි වලන් කීපයක දාලා එම මැටි වලඳ විශාල මැටි බඳුන් වල දානවා. විශාල මැටි බඳුන් වල දාලා පොළොව යට කියන තැම්පත් කරනවා. ඔක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අපි කතා කරා මැටි ඔරු කියන සුසාන. පැහැදිලි. එහෙනම් අපි කියන අමු මැට්ටෙන් හදනවා මේ බේසමක් හැදෙදී මේ වගේ ඔරුවක් හදලා ඉවර වෙලා මේකේ දානවා මොනවාද භස්මාව කියන ශේෂ නෙමෙයි ඇට කැබලි දානවා. ඇට සැකිලි දානවා. ඇට සැකිලි දාලා මේක හොඳට පුලුස්සනවා. මේක හොඳට පුලුස්සනවා. පුලුස්සලා ඉවරලා ඉතුරු වෙනවනේ භස්මාවශේෂ. හරි. ඒවා මැටි වලන් වල දාලා ඒ භස්මාවශේෂ මේ මැටි වලන් ඇතුලේ දාලා මේ මැටි ඔරුව තුලම තැම්පත් කරනවා. මේකට උදාහරණ අපි ගත්තොත් රංචා මඩම සහ හල්දුම් මුල්ල කියන ප්‍රදේශ වාඩ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් තේරුණා නේද? පැහැදිලි. මෙන්න මේවා තමයි මේ වෙනස්කම් ලෙස අපි දකින්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගය සහ මේ පැත්ත పూర్ව ඓතිහාසික යුගය. තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. මැටි වලන් භාවිතා කරේ නැහැ. පිරිස්සු මැටි වලන් භාවිතා කරා. දඩයම් ජීවිකාව ගස්වල කොළ මල් ගෙඩිය ආහාරට ගත්තා. ගොවිතැන ආරම්භ වුණා කියන මේ පැත්තේ දැනින් දැන ඇවිදින්මින් තමයි මේගොල්ලෝ හිටියේ. මෙතෙන් දෙනකොට ස්ථීර වාසීතාවයකට ගියා. අතර ගල් ආයුධ භාවිතා කරා. ඒ වලින් කපන්න කරන්න අමාරු වුණා. නමුත් සුද්ධ ශිලා මේවලම අපි දැක්කා ජ්‍යාමිතික හැඩයක්. තබා ගැනීමේ අරමුණින් ආයුධයේ දාර දිගේ සියුම් පතුරු ඉවත් කරලාද පාෂාණ පැහැදිලි. ඒගොල්ලෝ භාවිතා කරා. මෙතනදී එහා ගිහිල්ලා ලෝහ ආයුධ භාවිතා කරා කියන එක අපි ඉදිරියේ කතා කරනවා. ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නා. තිබුණ නැහැ මෙතන. මෙතනදී ඊට වඩා ක්‍රමවත් මේකට වඩා ප්‍රාග් වලට වඩා ක්‍රමවත් සුසාන භූමි ක්‍රමයක් මෙතනදී අපිට ලැබුණා කියන එක මතක තියාගන්න ඕන. එකක් කතා කරා සිලා මංජුසා සෝහන් ගැන, තව කතා කරා අපි බරණීය හේවත් කොම්බීය නිකන් සෝහන් ගැන කතා කරා, තව මැටියොරු සුසාන ගැන වැඩිපුර ඔන්න කතා කරලා දුන්නා සර්. හරි. එහෙනම් හයත් ඉවර කරලා අපි යනවා හත්වෙනි කාරණාව ගාවට. හත්වෙනි කාරණාව ගාවට යන්න හදන්නේ එහෙනම් මේක මකනවා මම එහෙනම්. හොඳේ? හරිද? මේක මකලා යනවාද කියලා මම බැලුවේ. පැහැදිලිද? නැත්තම් මේ කියන කාරණාත් අපිට ඕන වෙන නිසා හරි කමක් නැහැ. අපි එන පොඩ්ඩක් මේක මකලාම අපි කතා කරමු. හත්වෙනි කාරණාව යන්න. හරි. හත්වෙනි එකේ තහනවා මෙතන ලොකු ප්‍රශ්න දෙකක් ලෙස වාර ගන්නත් පුළුවන්. මම මේක එක ප්‍රශ්නයක් ලෙස ඒකේ ප්‍රධාන කොටස් දෙකක් ලෙස කතා කරන්න හිතුවා. පැහැදිලිද? ඔක වෙන වෙනම අහන්නත් ඔයාලට පුළුවන්. ගොඩක් වෙලාවට මෙහෙම තමයි අහන්නේ. పూర్ව ඓතිහාසිකයේ ජීවන රටාව සහ තාක්ෂණය. එතන මම මෙහෙම කියන්නම්. මෙන්න ජීවන රටාව. పూర్ව යුගය ජීවන රටාව සහ මේ පැත්ත ගත්තොත් තාක්ෂණය. හරිද? බලන්න. එතකොට මේ දෙක අපි ගත්තොත් එහෙම දම්වැලක පුරුක් දෙකක් වගේ. දම්වැලක පුරුක් දෙකක් වගේ. හරි? ජීවන රටාව හොඳ වෙන්න නම් අනිවාර්යෙන් තාක්ෂණය ඕනේ. පැහැදිලි. තාක්ෂණය හොඳ වෙනවා කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවන රටාව හොඳ වෙනවා. පැහැදිලි. හරි? ඒ නිසා මම මුලින්ම ගන්න කැමති මේ ගැන කතා කරද්දී పూర్ව ඓතිහාසික ජීවන රටාව ගැන හරි
අපි මේ පැත්තෙන් පොන්චි ඉරක් දා ගන්නවා ප්‍රාක් කියලා. එතකොට ඔයාලට හොඳට තේරෙනවා මේක. හරි. ඒතර ප්‍රාක් වල අපි කතා කරා මැටි වලම් භාවිතා කරේ නැහැ කියලා. මතකයි. ජීවන රටාවේ අපි දැක්කා පූර්ව ඓතිහාසිකයේ මැටි වල පිලිස්සු මැටි වලම් කියන භාවිතා කරා. පැහැදිලිද? ඒතර පිලිස්සු මැටි වලම් භාවිතා කිරීමම ජීවන රටාව උසස් බව තමයි අපිට පේන්නේ. තේරුණාද? ඒ කියන්නේ ජීවිතේ ජීවන රටාව පහසු වෙලා. තේරුණාද? හරි. කලින් එහෙම දෙයක් තිබ්බේ නෑ ප්‍රාග් වල. දැන් පිලිස්සු මැටි වලන් ඒගොල්ලෝ භාවිතා කරනවා. එහෙනම් කෑම එහෙම පිස ගන්න. තේරුණාද? හරි. වතුර ටිකක් අරගෙන එන්න. පැහැදිලි. ඒ වගේ මේගොල්ලෝ මේ පිලිස්සු මැටි වලන් කල ඒ වගේ දේවල් භාවිතා කරලා තියෙන බව පැහැදිලි වෙනවා. තේරුණාද? එතකොට මේ පැත්තේ තව ඔයාලට ගන්න පුළුවන් මම එහා පැත්තටත් අපි ලියන්න තියෙනවා. හරි. අපි දැන් අපි ගත්තොත් එහෙම අපි දැක්කා මේ මැටි බලඳ. හරි. මේ මැටි අපිට හම් වෙන මේ මැටි බලඳ ගත්තොත් එහෙම හරි. මේ මැටි බඳුන ගත්තොත් එහෙම හරි. අපි කොහොම මේක හරියම සමමිතිකයි. හරි. ඒතර මේ අපේ තාක්ෂණයේ පැත්තට මේක ලියන්න පුළුවන්. හරිද? මේක හරියම සමමිතිකයි කියන එක අපි කතා කරා. හරි. ඒ වගේම අපි දැක්ක සුදු පැහැති පසුබිමක මේක රතු පැහැතින් කියන ඉරි යොදලා තියෙන ආකාරය. පැහැදිලි. හරි. මේක තාක්ෂණයේ පැත්තට තවත් ලියන්න පුළුවන්. පැහැදිලි. මොකක්ද කිව්වේ? සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදලා තියෙනවා. ඒවා හරිම සමමිතිකයි කියලා අපි කතා කරා. හරි. මේ ඉරි ගත්තත් හරි ලස්සනට ඒක ඇඳලා තියෙනවා. හරි. ඒ වගේම මේ මැටි වළඳ ගත්තොත් මැටි කලය ගත්තොත් එහෙනම් මේ මැටි වාදනය කරලා ඉතාමත් හොඳින් ඒක නිර්මාණය කරලා තියෙනවා. ඒතර මේක අතින් කරපු එකක් නෙවෙයි. අතිනුත් මැටි වලන් හැදුවා. නමුත් මේක අනිවාර්යයෙන්ම මේ තාක්ෂණය උපයෝගී කරගෙන මොකක්ද තාක්ෂණය සකපෝරුව භාවිතා කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තේරුණාද කියන කාරණා? හරි. ඒක සකපෝරුව නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ මැටි වලන් හදන එක තරම්ම ලේසි පහසු වැඩක් නෙවෙයි. අපි කිව්වා මේකට සුදුසු මැට්ටක් හොයා ගන්න ඕන. හරි. සුදුසු මැටි. ඒ වගේ මේක මොනා කරන්න ඕනද? පදම් කරන්න ඕන. ඒකට අවශ්‍ය උදුනක් අපි සකස් කරන්න ඕන. නියමිත උෂ්ණත්වයකට අපි ඒක පුළුස්සන්න ඕනේ. පැහැදිලිද? මේ තාක්ෂණය අපි ගාව තිබිලා තියෙනවා. තේරෙනවද කියන කාරණා? හරි. මේවා තමයි අපි උත්තරේට අපි ලියවෙන්න ඕන කියන කාරණාව ඔයාලට මතක් කරන්න කැමතියි. ඒක කොහෙන්ද අපිට මේවා හම්බ වෙන්නේ? හරි. ඔන්න මේ පැත්තට ඕනනම් දානකොට කොහෙන්ද අපිට මේවා හම්බ වෙන්නේ? අපිට හම්බ වෙනවා හල්දුම් මුල්ලෙන් සහ පැහැදිලිද? උඩ රංචා මඩමින් අපිට හම්බ වෙනවා. පැහැදිලි. ඔන්න එන පළවෙනි එක කතා කරා ජීවන රටාව පැත්ත. ඉතාමත් කියන්න හොඳ වෙලා තියෙනවා. මැටි වලන් තාක්ෂණයකට අපි ගිහිල්ලා තියෙනවා. හරිද? හල්දුම් මුල්ලෙන් උඩ රංචා මඩමින් අපිට ඒවා හම්බ වෙනවා කියන කාරණාව හරි. ඒවම තාක්ෂණයේ පැත්තට පොඩ්ඩක් අත තිබ්බම අපිට හම් වෙන සුදු පැහැති පසුබිමක් තුල රතු පැහැයෙන් ඉරියොදපු කතාවක් හම් වෙනවා. මේක සමමිතිකයි කියන එක සකපෝරුව භාවිතා කරලා තියෙනවා. ඒතර මේක හදන්න ලේසි පහසු වැඩක් නෙවෙයි. සුසු මැටි ඕනේ, පදම් කරන්න ඕන, උදුනක් අපි වා ගන්න ඕන, හොඳ උෂ්ණත්වයකට මේක කියන්නේ රත් කරන්න ඕන වගේ කාරණා වාට දාන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කාරණාවට එනවා. දෙවෙනි කාරණාව මේ ජීවන රටාවට මේක ලියලා ඊළඟ එක ලියන්න. හරි. එහෙම යන්න. හරි. අපි ගත්තොත් එහෙම අපි දන්නවා මේකේ අපි ගල්මේ වලම් තමයි භාවිතා කරේ ප්‍රාග් වල. නමුත් මෙතෙන් දෙනකොට අපි කිව්වා මොකද්ද? අපි එතනින් මිදිලා ලෝහ හරි භාවිතා කිරීම කියන කාරණාව ඔයාලට මතකයි. හරි. ඒතර ගල් වෙනුවට ලෝහ භාවිතා කිරීම ජීවන රටාව උසස් වෙනවනේ පුතා. හරි. ඒතර ඔයාලට තේරෙනවනේ ඇවිල්ලා. ඇයි? ඒ කොහොමද ඒක වෙන්නේ? හරි. ඒතර අපි ඉස්සර අපි ගත්තොත් එහෙම මේ සුද්ධ ශිලාමය වලන් තමයි අපි පාවිච්චි කරන්නේ. ගල් වල. ඒතර මේ ගල් වලින් අපි ගහක් කොළක් අපි කපා ගන්න ගියාම හරිම අමාරුයි. පැහැදිලි. හරි. ඒක මිනිස්සුන්ට හරිය වෙහෙසක් දරන්න. නමුත් දැන් අපි දන්නවා මේවට අපි ප්‍රයෝගී කරගත්තා මොනවද කියන්නේ? කැත්ත, හරි, උදැල්ල, නගුල මේවා භාවිතා කරා පිහිය මේ දේවල් එක ඉතාමත් ලේසියෙන් අපිට පුළුවන් වුණා. මොකද්ද? මේ පැලයක් කියන්න හිතෝ ගන්න පුළුවන්කම ලැබුණා. පැහැදිලිද? වලක් හාර ගන්න අපිට පුළුවන්කම ලැබුණා. පැහැදිලිද? ඊට පස්සේ දණ්ඩක් පතක් අපිට කපා ගන්න පුළුවන්කම ලැබුණා. අස්වැන්න නෙලන්න පුළුවන්කම ලැබුණා. තේරුණා? එතකොට අන්න ඔය කියන කාරණාත් එක්ක පැහැදිලිද? හරි. අපේ ජීවන රටාව පහසුන පැත්ත මෙතන පෙන්නන. හරිද? මෙතෙන්ට අරගෙන යන්න ඇත්තම තාක්ෂණික දේවල්. උදැල්ල, කැත්ත, නගුල,
එතකොට පිහිය මේවා භාවිතා කිරීම නිසා අපේ තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමත් එක්ක අපිට අර කියව පැලයක් හිටව ගන්න එතකොට අපි කිව්වා දණ්ඩක් පතක් කපා ගන්න ඊට පස්සේ අපි කතා කරා අස්වැන්න නිලා ගන්න වලක් හාර ගන්න මේ දේවල් ඉතාමත් අපිට පහසු වුණා මේ ගොවිතැන කියන එක අපිට කරගන්න පුළුවන් වුණා හරිද එතකොට මේ ජීවන රටාව සහ පේන තාක්ෂණය කියන එක එකට එක කියන්නේ බද්ධව යනවා කියන එක ඔයාලට තේරෙනවා එහෙනම් මේ කාලේ තාක්ෂණය අත උසස් වෙලා ජීවන රටාව පොදු උසස් මට්ටමක තිබිච්ච වාක් අපිට පේනවා හරි තුන්වෙනි එක අපි යන්න කැමති කලින් අපිට එහෙම නිවාසයක් තිබුණා. නමුත් හොඳ නිවාසයක් තිබුණේ එලිමහාන් වාසස්ථාන සහ මේ ගල් ගුහා තමයි තිබුණේ ප්‍රාග් වල. නමුත් ඔය එතනින් කියන්නේ එතනින් මෙතෙන්ට එනකොට අපි ජීවන රටාව අපි කිව්වා අපි ස්ථීර වාසස්ථානයක අපි ජීවත් වෙනවා. ස්ථීර වාසස්ථානයක ජීවත් වෙනවා. තාමත් වැදගත්. අපේ ජීවන රටාව හොඳයි. අපි දීර්ඝ කාලයක් එක තැනක ජීවත් වෙන මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. හරි. ඒතකොට එතෙන්ට එනකොට අපිට හම්බ වෙනවා නිවාසයක්. අපි හදා ගන්නවා නිවාසයක්. අපිට හම්බ වෙනවා මේ ගුඩ රංචා මඩමින් සහ හල්දුම් මුල්ල කියන ප්‍රදේශ වලින් අපිට හම්බ වෙනවා මේ ඈදලි. හරි. ඒතකොට අපේ ජීවනට උසස්ම අපිට පේනවා එතනින්. හරි. ඒතකොට ඒ වගේම අපි දැක්කා මේකේ ජීවනට උසස් බව තව එකක්. මොකද්ද? අපිට හම්බ වෙනවා මේක තුල. හරිද? ආලින්දේ වෙන් කරන මේ නිවාසයේ ආලින්දේ වෙන් කරන කියන සීමාවන් තිබිලා තියෙනවා. පැහැදිලි. හරි. එතන අපි කියන ඉස්සරහා සාලේ කෑල්ල සහ මේ කාමර කුස්සිය ඒගොල්ලෝ වෙන් කරන සීමාවන් අපි දකිනවා. පැහැදිලි. මෙන්න මේ රූප රාමු බැලුවොත් එහෙම හරි. ඒ වගේම මේකේ දොරක් තිබිලා තියෙනවා. බලන්න ආරක්ෂාව ගැන ඒගොල්ලෝ හිතලා තියෙනවා. ඒ දොරේ උළුවස්සේ කණු වලවල් අපිට හම්බ වෙනවා. තේරුණාද කියන බලන්න. දොරේ උළුවස්සේ කණු වලවල් අපිට හම්බෙලා තියෙනවා. තේරුණා? ඒ ඔක්කොමත් එක්ක පැහැදිලි. හරි. ඒකට අපේ මිනිස්සු සතුන්ගේ ආරක්ෂාව වෙන්න. හරි. දුමක් පැලඳුමක් අපිට ඇඳ ගන්න. නිවැරදිව. එතකොට ආරක්ෂාව ගැන හරි මේ හැම දෙයක් ගැනම අපේ මිනිස්සු හිතලා තියෙනවා මොන අවධියද කියන්නේ. పూర్ව ඓතිහාසික අවධිය තුල. එතකොට මේ තාක්ෂණය ගැන කතා කරද්දී අපි දැක්කා අපි කියනවා මේ ගල් අත්තිවාරම අපි ගත්තොත් මේ නිවාසයේ අත්තිවාරම ගල් අත්තිවාරම මත තමයි මේ නිවාසය ඉදි කරලා තියෙන්නේ කියන පැත්ත ඔයා පෙන්වලා දෙන්න. මොකද කියන්නේ ගල් අත්තිවාරමක් මත. හරි. ඒතර ඉස්සර කාලේ දැනුත් අපි නිවාසයක් හදද්දී අපි අඩිතාලමක් දානවනේ. ඒ වගේ ඉස්සර කාලේ ප්‍රාග්-ඓතිහාසිකයේ ගල් අත්තිවාරමක් මත තමයි මේ නිවාසය නිර්මාණය කරලා තියෙන්නේ. මේක මට මතකද 10 වසර සිංහල පොතේ තියෙන යම් තැනක බලන්න. ඒ ගල් අත්තිවාරමේ කොට ඉස්සර මේ පොතේ තිබුණා නමුත් දැන් නැහැ. ඊළඟ දෙවෙනි කාරණාවට ගියොත් එහෙම අපි හරි දෙවෙනි කාරණාව ගත්තොත් එහෙම අපි දැක්කා හරිද මේ නිවාසයේ හරිද බිත්ති හරි ලම්බාකාරව නිර්මාණය කරලා තියෙනවා. නිවාසයේ බිත්ති පොළවට ලම්බාකාරව එහෙම ලියන්න. පොළවට ලම්බාකාරව නිර්මාණය කරලා තියෙනවා. ඒතර අපි දන්නවා අපේ මතයකුත් තියෙනවානේ. පැහැදිලි කියන කාරණා පොළවට ලම්බාකාර වුණාම නේ ඒ බිත්තියෙන් පොළවට දැනෙන හරි පීඩනය නැත්නම් ඒ බර පැහැදිලිද ශූන්‍ය වෙනවයි කියලා. ඒතොර ඒක නෙමෙයි අපේ දැන් උන මෙසන් බාස්වරු කියන්නේ. මේ ළඹයක් පාවිච්චි කරන්නේ පැහැදිලි. ඒතොර ඒක අපි දැනගෙන ඉඳලා තියෙනවා. මොන කාලද పూర్ව ඉතිහාසෙ අපේ තාක්ෂණ ඉතාමත් කියන උසස් බව අපිට පැහැදිලි. ඒ වගේම අපි දන්නවා අපිට හම්බ වෙනවා තව මැටි පබලුවක් හම්බ වෙනවා. ඔයාලට මතක ඇති මැටි පබලු පාවිච්චි කරලා තියෙනවා. කාන්තාවන් ඇස් අඳුන් ගානා ලෝහ කූරු අපිට හම්බෙලා තියෙනවා. ගුරුගල් ආලේප කරලා තියෙනවා. මේ වලින් මිනිස්සු ලස්සන වෙන්න තමයි කියන්නේ. හැමතිස්සෙම බලලා තියෙනවා. එහෙනම් ජීවන රටාව උසස් මට්ටමක තියෙනවා. ඒකට මේ අපේ මිනිස්සු මෙතනදී තාක්ෂණයේ පැත්තට ගියාම මේ පබලුවක් මැටි වලින් හදනවයි කියන එක තරම්ම ලේසි පහසු වැඩක් නෙමෙයි. තේරුණා? හරි. ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒතකොට ඒක ඉතාම සූක්ෂමව කළ යුතු වැඩක්. ඒ වගේ හොඳ තාක්ෂණයක් අපි ගාම තිබිලා තිනවා. වගේම මතක තියාගන්න මේ කාන්තාවන්ගේ ඇස් අඳුන් ගානා මේ ලෝහ කූරු වලින් ඒවා භාවිතා කරලා තිබීමෙන් මිනිසුන්ගේ ඇස් කන කරගන්න නැතුව ඇස් වලට තුවාල කරගන්න නැතුව මේවා ඉතාමත් හොඳින් ඒ තාක්ෂණික අංග පාවිච්චි කරමින් ඒගොල්ලෝ ඒ ලස්සන වෙන දේවල් කරලා තියෙනවා. මොනවාදීද పూర్ව ඉතිහාසගෙන මේ දේවල් එකතු කරලා වාගේ උත්තරයට යන්න කියන එක ඔයාලට මතක් කරනවා. අපි යන ඒ කොටසෙන් නිමා වෙලා අපි යනවා එහෙනම් මුල් ඓතිහාසික යුගයේ ජනාවාසල ව්‍යුහය හා ස්වරූපය ගැන කතා කරා. පැහැදිලි. හරි. ඒතර මුල් ඓතිහාසික යුගයේ
ජනාවාසවල ස්වරූපය සහ ව්‍යුහය කියන මාතෘකාවට එනකොට හරිද? අපි කතා කරන පළවෙනි කාරණාව තමයි ඇවිල්ලා වාපී ගම්මාන ගැන. පළවෙනි මාතෘකාව ඔයා ලියන්න ඕන මොකද්ද? වැව් ගම්මාන ගැන ලියවෙන්න ඕන. පැහැදිලි කියන කාරණා. ඒ කියන්නේ මොකද්ද වාපී ගම්මානයක් කියලා කියන්නේ? වාපී ගම්මානයක් කියලා කියන්නේ මතක තියාගන්න වැවක් කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වෙච්ච ගම්මානයකට අපි කියනවා මොකද්ද? වාපී ගම්මානයක් කියලා. හරිද? ඒතර මේ මිනිස්සු කුෂිකාර්මික జాතියක් අතීතයේ ඉඳලා හිටියේ. හරි. ඒතර මේ වැවෙන් වතුර ටික අරගෙන තමයි මේ කුෂිකාර්මික කටයුතු සිදු කරේ. ඒක මේ වැව කේන්ද්‍ර කොටගෙන මේ ජනාවාස කියන්නේ නිර්මාණය වුණේ කියන එක මතක තියාගන්න ඕන. හරිද? මොකද වියලි කලාවේ වහින් එක වැස්සයි. ඊසාන දිග මෝසමෙන් විතරයි. තුරු මාස 3යි ඔක වහින්නේ. මාස 9ෙම අපේ මිනිස්සුන්ට කියන වතුර නැහැ. ඒ නිසා අපේ මිනිස්සු අර පුංචි වැවට පුංචි වැව් මුල් කාලේ තිබ්බේ. ඒවට වතුර ටික පුරවගෙන තමයි ඊළඟ කන්නේ වගා කරගත්තේ. තේරුණාද? ඒ වගේ වැව කේන්ද්‍ර කරගත් ජනාවාස ඉස්සරක් තිබුණා. එහෙනම් ලියන්න ඕන මොනවාද? අපි කියන සුමන වාපීගා, හොන්දිරි වාපීගා, විහාර වාපීගා, කඩහ වාපීගා වගේ මේ වැව් ගම්මාන ඔන්න එක උත්තරයකට ඔයා ලියවෙන්න ඕන. දෙවැනි එක තමයි අපි ගන්නවා. හරිද? වෘත්තීන් සහ කාර්යයන් පදනම් කරගත් ගම්මාන. මොකද කියන්නේ? වෘත්තීන් සහ කාර්යයන් පදනම් කරගත් ගම්මාන. එතකොට වෘත්තීන් ගාවට යනකොට අපේ පුතාලා අපි දන්නවා විවිධ වෘත්තීන් අපේ රට තුල තිබ්බා. ඒවට සුවිශේෂී වූ ගම්මාන තිබ්බා. පැහැදිලි. හරි. දැන් එක ගම්මානයක් ගත්තොත් කුඹල් වැඩ කරනවා. හරි. ඒ කියන්නේ මැටි වැඩ කරනවා. මැටි වලන් ඒ දේවල් හදනවා, භාජන හදනවා. ඒත් අපි ඒකට කියමු ගත්ත කුඹකාර ගාම කියලා. පැහැදිලි. හරි. තව හිටිය දීව රස්සාව කරන මිනිස්සු. ඒවට අපි කිව්වේ මේ ගම්මානෙ කේවට්ට ගාම කියලා. තව ගම්මානයක් හිටියා පැහැදිලි ගොවිතැන් කටයුතු කරන. ඒ වගේ ගම්මානවලට අපි කිව්වේ කසීකාර ගාම කියලා. තව ගම්මානයක් තියෙනවා මැණික් ගැරු, මැණික් කැපු ඒ මිනිස්සු ඉන්න ගම්මානයක් පැහැදිලි. ඒවට කියනවා මානිකාර ගම්මානයක් කියලා අපි කියනවා. පැහැදිලි. ඊට පස්සේ තව ඉන්නවා ගෝපාල ගම්. ඒ කියන්නේ ගෝපල්ලෝ. ගවයින් බලා ගන්න, මේ සතුන් බලා ගන්න මිනිස්සු ඉන්න ගම්මාන. ඒවට අපි කියනවා ගෝපාල ගම්මාන කියලා කියනවා. තව ඉන්නවා අපේ නේද මොරටුව වගේ වඩකී ගම්, වඩුවෝ ඉන්න ගම්මාන. ඒ නිසා අපි කියනවා ඒවට වඩකී ගාම කියලා කියනවා. ඒ වගේ වෘත්තීන් අනුව බිහි වෙච්ච ගම්මාන. ඒ වගේ විවිධ කාර්යයන් අනුව බිහි වෙච්ච ගම්මාන තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඒකට හරි වෙළඳාම කියන පැහැදිලි. වෙළඳ ගම්මාන තනිකර එහෙ වෙළඳාම තමයි සිදුවෙන්නේ. ඒ වෙළඳ ගම් වලට අපි කියනවා ඇවිල්ලා එකක් ඇවිල්ලා පැහැදිලිද කියන කාරණාව නියම් ගම් කියලා. නියම් ගම් කියලා. මොකද කියන්නේ නියම් ගම්. ඊට පස්සේ තව තියෙනවා පටුන් ගම් නැත්නම් පට්ටාන ගම්. ඒ කියන්නේ වරායන් ආශ්‍රිතව තියෙන ගම්මාන. පැහැදිලි. ඒ විවිධ කාර්යයන් ඒ වරායත් එක්ක තියෙන මේ බැඳිච්ච විවිධ කාර්යයන් මේ ගම්මාන තුල සිදු කරනවා. ඒවට අපි කියනවා පට්ටාන ගම්. සමහර තව ඒවා තියෙනවා ඔලගම් කියලා. ඔලගම් කියන්නේ මොකද්ද? වැව් ගම්මාන. අතහැර දෙමු වැව් ගම්මාන. හොඳේ. මොකද කියන්නේ අතහැර දෙමු වැව් ගම්මාන වලට අපි කියනවා මොනවද කියන්නේ? ඔලගම් කියලා. තේරුණාද? ඒතකොට ඔය පැත්ත එක ලයින් එකක් අල්ලන්න. දැන් තව තුන්වෙනි ලයින් එකක් ඕන වුණොත්, තුන්වෙනි කරුණක් ඕන වුණොත් මාතෘකාව. ඔයාලට පුළුවන් ගන්න ගමක, නගරයක, පුරයක විශාලත්වය. ගමක, නගරයක සහ පුරයක විශාලත්වය වගේ මාතෘකාවක් අරගෙන විශාලත්වය වෙනස් වීම. හරි. ගමක, නගරයක, පුරයක මේ විශාලත්වයෙන් වෙනස් වීම කියන කාරණාව. හරි. හරි. ඒක අරගෙන ලියන්න. ගමක විශාලත්වය ගත්තොත් හෙක්ටයාර අපි කියනවා 0.15. 0.15 හෙක්ටයාර. හරි. ඊට පස්සේ හෙක්ටයාර හරි දෙකට වඩා අඩුයි කොහෙද කියන්න අපි කියනවා නගරයක. නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ගමක. ඊට වඩා විශාල මහා නගරයක පුරයක අපි ගත්තොත් එහෙම හෙක්ටයාර කියන්න දෙකට වඩා කියන්න වැඩි කියන එක අර මතක් කරනවා. පැහැදිලි. හරිද? හරි. එතකොට සමහර ගම්මානවල පැහැදිලිද? හරි. පවුල් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙලා තිනවා. සමහර ඒවා 35 දක්වා පවුල් තිබිලා තිනවා. පවුල් 30 පැහැදිලිද? ඒ වගේ සාමාන්‍යයෙන් ගත්තොත් ඔය නගරබද පුරයන් වල අපි ගත්තොත් මාගම් වගේ ගත්තොත් ඒ නගරය තුල විතරක් මිනිස්සු 35000ක් විතර කියන්න ඉඳලා තිනවයි කියන කාරණාවත් ඔයාලට මතක තියාගන්න ඕනේ. එතකොට ඒ වගේ මතක් කරනවා මේ ගම් වෙන්ුණේ පටු කැලෑ තීරයකින්. හරි. ඒ ගම වටේට තිබ්බ වැටක්. අපි ඒකට කියනවා වැටක් තිබිච්ච ගම් වලට කියනවා ඒ ගමේ ආරක්ෂාවට වැටක් තිබිච්ච ඒවට කියනවා පරික්කිත්ත ගම් කියලා අපි කියනවා. පැහැදිලි. ගම වැටකින් ආරක්ෂා වෙලා. වැටකින් ආරක්ෂලා නැත්නම් අපි කියනවා අපරික්කිත්ත ගම් කියලා කියනවා. තේරුණාද? හරි.
ඒතර මේ පුරයන් අපි ගත්තොත් එimhe ඉස්සර තිබුණ නුරුපුර. මේ නුරුපුර කියලා තියෙන අනුරාධපුරයට. තේරුණා? මේ අනුරාධපුරයට තමයි මේ නුරුපුර පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලි. හරි. එතකොට අපි කියනවා මේ අපි කියනවා තව එකක් ඇවිල්ලා මේකේ නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියට කියනවා පුරකමත කියලා. හරිද? එතකොට මේ නුරුපුර කියන වචනේ මම ඉස්සෙල්ලා මේ කිව්වේ පනාකඩුව තමසන්නසේ තමයි මේක භාවිතා වෙලා තියෙන්නේ කියන කාරණාව පළවන විජයබාරයිතුමාගේ සෙල්ලිපියක් වෙච්ච පනාකඩුව තමසන්නසේ තමයි නුරුපුර කියලා අනුරාධපුරේ හඳුන්වලා තියෙන්නේ කියන එකත් ඔයාලට එකතු කරන්න පුළුවන්. මේ දේවල් එකතු කරලා ලොකු උත්තරයකට යන්න කියන එකත් ඒ වගේම තව වචනයක් මතක් කරන්න ඕන. මේ ගම තියෙනවානේ. මේකේ පුරය තියෙනවානේ. මේ මැද තියෙන්නේ නගරේ. හරිද? ඒතර ගම මේ නගරේ හරහා තමයි ගමේ තියෙන භාණ්ඩ පුරයට ගියේ. පුරේ තියෙන භාණ්ඩ ගමට එන්නේත් මේ නගරේ හරහා. අතරමැදියා උනේ කවුද කියන්නේ මේ නගරය කියන එකත් තාම මතක් කරන්න කැමතියි මම. තේරුණාද කියන කාරණාව. හරි. එහෙනම් ඔය කියන සාධකත් එක්ක හරි. අපි දන්නවා ගෙදර පාලනය කරේ කවුද? ගෘහපති. ගම පාලනය කරේ ගමික. ඒවා අපි කලින් කතා කරා. ගම් කීපයක් පාලනය කරේ පරමුඛ කියන එකත් මතක් කරනවා. ඒ වගේම මතක ඇති දසගම් ඇත්තෝ ගැන. ගම් 10ක පැහැදිලි. හරි. ගම් 10ක ඉන්න නායකයෝ එකතු වෙලා අපි දන්නවා ගම් වල ප්‍රශ්නයක් ඇති වුණාම තීරණයක් ගන්න ආකාරය අපි දන්නවා. ඒක අපිට කළුදිය පොකුණ සෙල්ලිපිය හම්බුණා. ඉතින් මේ කියන කාරණාත් එකතු කරලා ඔයාලට පුළුවන් මේ මුල් ඓතිහාසිකයෝගේ ජනාවාසවල ව්‍යුහය ස්වරූපේ කොහොම තිබ්බේ කියන එක පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි ඊළඟ 9 වෙනි ප්‍රශ්නට අත තියන්න හදන්නේ. ඒ තමයි වෙලා ගමිකගේ කාර්යයන් සහ පරමුඛගේ කාර්යයන් ගාවට තමයි යන්න හදන්නේ. හරි. එතකොට අපි ගමිකගේ කාර්යයන් දන්නවා. ඊට ඉස්සෙල්ලා අපි බලමු මේ ගමික කියන්නේ කවුද? දැන් අපි දැක්කා ගෙදර නායකයා කවුද? ගෙදර නායකයා අපි කෝ තාත්තා. ඒ කියන්නේ ගෘහපති. අපි සෙල්ලිපි වල හැඳින්වුවේ ගහපති කියලා. හරි. ඊට පස්සේ අපි කිව්වා මේ ගෘහපතිලා අතරින් බලයටපත් වෙච්ච නායකයා වක්පෝසත්කම් වුණා තමයි අපි තෝරගත්තේ. කාවද? මේ ගමිකව තෝරගත්තේ. තේරුණා? හරි. එතකොට මේ ගෘහපතීන් අතරින් වැඩිම වත්පෝසත්කම් ඇති කෙනා තමයි ගමික බවට පත් වුනේ. ඒතර ගෘහපතියන් අතරින්ම ගමිකපත් වූ බව ඔයා දන්නවා සමන්ත පාසාදිකාවේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ සමන්ත පාසාදිකාවෙන් කෘතියේ සඳහන් වෙලා තියෙනවා. තේරුණා? ගෘහපතියන් අතරින්මයි ගමික ආවේ. ඊළඟට දෙවෙනි කාරණාව තව එකක් අපි දකිනවා මේ ගමික අවශ්‍ය වෙන හේතුවක් තමයි මේ ගමේ ඉන්න මිනිස්සුන් ඉන්න දුප්පත් මිනිස්සු. සමහර මිනිස්සෙක්ට වගා කරගන්න බැරුණොත් ඒක කන්නයක්. මේ ගමිකගෙන් වීමල්ලක් ණයට ඉල්ලගත්ත පුවතක් අපිට හම්බ වෙනවා ජාතකට්ට කතාවේ. ඔයාලට මතකයි. පැහැදිලි? හරි. ඒතර මේ ගමිකගේ වෙච්ච කාර්යය තේරෙන්න ඕන. හරි. මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ යා. ගමේ වැඩවලදී නායකත්වය ගන්න ඕනේ යා. හරි. තව එකක් තමයි විල ගත්තොත් ආවාහ විවාහ. ගමේ තියෙන නේද? මනාලයන්ට අනිත් පැත්තෙන් මනාලියන්ට පැහැදිලි වෙනත් ගමකින් විවාහයක් ආවාහයක් සිදු කරන විටදී පැහැදිලි මූලිකත්වය ගන්නවා. ගමේ අවමංගුලක් ඇති වුණා මේකේ මූලිකත්වය අරගෙන ඒ කටයුතු සිදු කරන්න වග බලා ගන්න ඕන. ගමේ ඊට අමතරව වැව තියෙනවා. වැව් ටික නඩත්තු කරන්න ඕන, වැව් ටික පිළිසකර කරන්න ඕන, ඇලමාර්ග හදන්න ඕන, ඇලමාර්ග පිළිසකර කරන්න ඕන. ඒ වැව් වලින් වතුර නිසියාකාරයෙන් ඇලමාර්ග වලට කුඹුරු වලට ලබා දෙන්න ඕන. ඒ වගකීම තියෙන්නේ ගමිකට. ගම් දෙකක් අතර හරි ගම තුල හරි අපි කියමු ගම තුල ආරවුලක් ඇති වෙනවා. ඒ ගම තුල ඇති වෙන ආරවුල විසඳන්නේ කවුද? ගමික මැදිහත් වෙලා ඒවා විසඳන්න ඕන. ගමේ තියෙනවා සිරිත් විරිත් තියෙන. ඒ සිරිත් විරිත් රැකගන්න එක කියන්නේ ගමිකට අයිති වගකීමක් පැහැදිලි. ඒ වගේම ගමේ ඉන්න සොර සතුරෙක් එන්න පුළුවන්. ඒ සොර සතුරුම මොකද කරන්න ඕන? කතා කරන්න කියන්නේ එලවල දාන්න ඕන. ඒ කියන්නේ අල්ල ගන්න ඕන. ගමෙන් අල්ල ගන්නවා කියලා ගන්න. එලවල දාන්න එපා. හරි. ඒතර අනිත් වෙන ගමකට යනවනේ. ඒතර අල්ල ගන්න ඕන. ඒ අල්ල ගැනීමේ වගකීම ප්‍රමුඛ කාර්යය. මේ නායකයාට එනවා. ඒක ගමිකට විතරක් යන එක නෙමෙයි. ගමිකයි ගමේ ඉන්න අනිත් මිනිස්සුත් එකතු වෙන්න ඕන. පැහැදිලි කියන කාරණා. හරි. මෙන්න මේ වගේ අර විශාල සේවයක් ගමිකගෙන් සිදු වෙනවා. අපි යනවා පරමුඛ ගාවට. ඒතර පරමුඛ යන යාගේ සේවය ගැන කතා කරද්දී ඔයා දන්නවා මෙන්න මේ කියන කාරණා. පරමුඛ කෙනෙක් විහිවීම කියන කාරණාව ඉතාම වැදගත් වෙනවා මේ පරමුඛ ගැන කතා කරද්දී. පරමුඛ කෙනෙක් විහි වෙන්න ඕනේ. මේ ඉහළ තියෙන වැවේ වතුර මේ පල්ලෙහා තියෙන වැව් වලට ලබා ගන්න ඉපැයි. පැහැදිලි? එතකොට මෙන්න මේ සම්බන්ධයක් තියෙන්නේ පැහැදිලි. හරි මේ ඇලමාර්ග වලින් මේක සම්බන්ධ වෙනවනේ. තේරුණාද කියන කාරණා. එතකොට මේවා සම්බන්ධ වෙද්දී උතේ මතක තියාගන්න හරි. අපි මේකට කිව්වේ ඇවිල්ලා මතක ඇති වැව් පද්ධතිය. වැව් පද්ධතිය.
මේක අනුරාධපුරයේ මිනිස්සු හැඳින්වුවේ එල්ලංගාව කියලා. හරි. වැව් පද්ධතිය කියලා කියන්නේ වැව් ප්‍රපතනයට. වැව් ප්‍රපතනය. පැහැදිලි. එතකොට මේ ඉහළ තියෙන මේ වැවේ වතුර පල්ලෙහා තියෙන වැවේ තියෙන ඒ ඉන්න ගමිකට උඩ ගමික දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේ ඔක්කොටම වතුර නැති වෙලා යනවා. ඒ නිසා අපිට ඕන වෙනවා මොකක්ද? මේ ඉහළ තියෙන වැවේ වතුර ටික පල්ලෙහාට ගන්න. ගමිකට වඩා බලවන්ත කෙනෙක්. හරි. ඒ නිසා ගමිකල අතර වත් පොහසත්කම් වැඩි කෙනෙක් අපි පත් කරගත්තා. එයා තමයි පරුමුක බවට පත් උනේ. ඒත් පරුමුකගේ ප්‍රධාන කාර්යය වෙන්නේ මොකද්ද? මේ වැව් පද්ධතිය බලා ගන්න එක. ඉහළ තියෙන වැවේ වතුර ටික මේ පල්ලෙහා තියෙන වැව් වලට සපයලා කුෂි කර්මාන්තේ ඉතාමත් හොඳින් රට පුරා තමන්ගේ ප්‍රදේශයේ පුරා නංවාලන එක තමයි යාගේ කියන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. ඒ වගේම ඇල මාර්ග දෙපස වගා කරන්න මිනිස්සුන් යොමු කරවන්න ඕන. පැහැදිලි කියන කාරණා. ඒවත් එතමනිය තියෙනවා. ඒ වගේම අර ගමිකගේ අපි කාරණා ටිකක් කිව්වනේ. ඒතර පරමුකත් මොකද කරන්නේ? දැන් ගම් කීපයක් එකතු වෙනවනේ පරමුකට. ප්‍රදේශයක්නේ. ඒ ප්‍රදේශය තුලම වැව් ටික හදනවාද කියලා බලන්න ඕන. වැව් හැදෙන්න ඕන. ඒ වගේම ඇලමාර්ග හැදෙන්න ඕන. නිසියාකාරයෙන් මුළු එක ගමන් නෙමෙයි දැන් ගම් කීපයක්. ඒවට වතුර ටික ලබා දෙන්න ඕන. ගම් දෙකක් අතර ආරවුලක් ඇති වුණොත් පරමුකට අහක බලන් ඉන්න පුළුවන්ද? බෑ. ඒව විසඳන්න ඕන. ගම් වල ඇති වෙන මේ මලකේවල් තියෙන අවමගුල් කටයුතු වලට උදව් වෙලා සහයෝගයක් දෙන්න පුළුවන් නම් එයා ලබා දෙන්න ඕන. පැහැදිලිද කියන කාරණාව. හරිද? ඒ වගේම සොර සතුරෙක් ආවොත් මේ ගම් කිහිපයකටම කරදර කරනවා නම් ඒගොල්ලෝ ඒවා ඉක්මනින් යාව අල්ල ගන්න වග බලා ගන්න ඕන. පැහැදිලි? ගම් වල තියෙන සිරිත් විරිත් පරමුකට අදාළයි. පරමුක ඊට වඩා ගම් කීපයක නායකයා. ඒවා ආරක්ෂා කරනවා. ඒ නිසා අර ගමිකට තිබිච්ච වගකීමුත් කියන්නේ ඊට වඩා ලොකු අන්දමින් පරමුකට එනවා කියන එක මතක තියාගෙන අපි ඉස්සරහට යනවා ආවා විවාහ කටයුතු. ඒවටත් ඕන. ඒවා අපි ගොඩක් කතා කරන්නේ කාත් එක්කද? ගමිකත් එක්ක කතා කරනවා. නමුත් මෙයාටත් යම් වගකීමක් කියන්නේ තියෙනවා කියන එක අපි නැහැ කියන්න බෑ. ඊළඟට අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. අපි 3 වෙනි පාඩමට දැන් ඇවිල්ලා ඉන්නේ. හරිද? රාජ්‍යත්වයේ වර්ධනය ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. හරි. රාජ්‍යත්වයේ වර්ධනය කියන මාතෘකාවට එනකොට මෙරියා ලොකු මාතෘකාවක්. අපි ඒක නිසා අපිට මේක මකලා මෙමු. මේ කොටස කතා කරන්න. හරිද? හරි. එන්නකො පොඩ්ඩක්. මේක ඉවර කළා දාන්න ලස්සනට. හරි. එතකොට එන්න ඔයා ගොඩ දා ගන්න. හොඳට පාඩම් කරන්න. හොඳට මේ ටික බලා ගන්න. ආයි බලන්න. හරිද? හරි බය වෙන්න එපා. හරිද? හොඳට ගේම ගන්න. ඔයා කම්මැලිනොත් බෑ. හරිද? ඒ නිසා එවන් සර් කම්මැලි නෑ. හරි වැඩ කරගන්නවා. ඔයා වැඩ කරන්න ඕන හොඳට. හරි එතකොට තමයි ගේම ගහන්න පුළුවන්. හරිද? යම්. එතකොට මම යනවා ඊළඟ තැනට රාජ්‍යත්වයේ වර්ධනය සිදු වූ ආකාරය. අපි යන් 10 වෙනි ප්‍රශ්න. හරි. අපි කියනවා රාජ්‍යත්වයේ හරි වර්ධනය සිදු වූ ආකාරය තමයි විස්තර කරන්න තියෙන්නේ. හරි. ඒතර මුලින්ම කියන්න ඕන අපි දැක්කා මුලින්ම අපි දැක්ක ගම්වල ගමිකල ඉන්නවා. ඊට පස්සේ අපි දැක්කා ගම් කීපයක නායකයා පරමුක. එතකොට බලය මොනවා වෙලා තිබ්බේ? අපි දැක්කා විකේන්ද්‍රගතව තිබ්බේ. විකේන්ද්‍රගත වෙනවා කියලා කියන්නේ බලය බෙදිලා ගිහිලා තිබ්බේ කියන එක මතක තියාගන්න ඕන. ඊට පස්සේ මේ ටික ටික බලය සංකේන්ද්‍රණය කරගන්න නැත්නම් අපි කියනවා මධ්‍යගත කරගන්න. හරි. යම්කිසි නායකයෙක් කටයුතු කරා. ඒ නායකයා තමයි මුලින්ම අපි ගත්ත පණ්ඩුකාභය රජතුමා. මේ පණ්ඩුකාභය රජතුමා ගාවට එනකොට මේ රජතුමා අනුරාධපුරය අපි ගත්තොත් එයා සියලුම අංගයන්ගෙන් සපිරි නගරයක් බවට පත් කරා. නැත්නම් අනුරාධපුරය අගනුවර බවට පත් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි. මෙයා හරි තමන්ගේ මේ මාමාවරුන් 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාගෙන් 8 දෙනෙක්ව මරලා හරිද? ඒගොල්ලොන්ගේ තිබුණු ප්‍රදේශ තමාගේ යටතට ගන්නවා. ඒතකොට යම්කිසි ප්‍රමාණයක් පැහැදිලිව යම්කිසි ප්‍රමාණයක් ප්‍රදේශ කීපයක් කාගේ යටතේද කතා කරන්න කියන්නේ අපේ පණ්ඩුකාභය යටතටපත් වෙනවා. තේරුණා? බලය ඔන්න ටික ටික මධ්‍යගත වෙනවා. හරි සමහර තව ප්‍රදේශවල කවුද ඉන්නේ? පරමුකලා ඉන්නවා. හරිද? ඒක වෙනස් වෙලා නැහැ. හරිද? තාම සමහර ප්‍රදේශවල පරමුකලා ඉන්නේ. මං කිව්වේ නෑ මුළු රටම අල්ලගත්ත කතාවක් කොයි වෙලාවකවත් මං කිව්වේ නෑ. සමහර ලොකු ප්‍රදේශයක් මෙන්න මෙයා සතු වෙනවා. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ මෙයාට පුළුවන් වෙනවා අනිත් ගමිකලත් එකතු වෙලා මෙයා රජ වෙලා අවුරුදු 10ක් ගියයින් පස්සේ ග්‍රාම සීමාවන් සහ නගර සීමාවන් කියන ලකුණු කරා. හරි? රට තුල තියෙන ග්‍රාම සීමාවන් සහ නගර සීමාවන් වෙන් කරලා පැහැදිලි ඒවට නම් එහෙම ලබා දීලා එයාට වෙන් කර ගන්න පුළුවන්කම ලැබුණා.
ඒක ඊ타මත්ම කියන ලොකු එයා ලොකු ජයග්‍රහණය. එයා ඔන්නේ යම් ප්‍රමාණයකට මැදගත කරනවා. ඊළඟ අපිට වැදගත් වෙන පාලකයා තමයි දේවානම් කියන පියතිස්ස රජතුමා. එයා වැදගත් වෙන්නේ මේ රජතුමා ඉන්දියාවත් එක්ක මුල්වරට සම්බන්ධතා පවත්වන නිසා. පැහැදිලි. හරි. රාතොත් ආර්ථික සම්බන්ධතා, දේශපාලනික සම්බන්ධතා, ආගමික සංස්කෘතික සම්බන්ධතා මේ සියල්ල මෙයා පැවැත්තුවා. අපිට මෙතන වැදගත්ම කාරණා මේ ආර්ථික සම්බන්ධතා. මේ වෙලාව තුල අපිට ඕනි වුණා මේ රටේ තියෙන හරිද භාණ්ඩ ටික මේ කොයි හරි රටකට අපේ අපනයනය කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය භාණ්ඩ ටික ආනයනය කරගන්න. හරි. විශේෂයෙන්ම අපේ රටේ තිබිච්ච භාණ්ඩ ටික, වැඩිපුර භාණ්ඩ ටික අපිට වෙන රටකට විකුණලා හරි ලොකු ආර්ථික වාසියක් ලබා ගන්න ඕන. ඒතකොට ඒක නිසා මේ ඉන්දියාවත් එක්ක මේ අශෝක රජතුමාත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත් වුණා කියන කාරණාව මතක තියාගන්න. ඒ වගේම අපි මෙයා තව දෙයක් දැක්කා. මේ පරමුගුරු ඉන්නවා කියලා අපි කිව්වනේ. ඒතර පරමුගුරු අපි දැක්කා කාචරගාම ප්‍රදේශේ. ඒ වගේම චන්දනාගාම ප්‍රදේශින පරමුගුලත් එක්ක කාචරගාම, චන්දනාගාම මේ ප්‍රදේශවල පරමුගුරුත් එක්ක හොඳ සම්බන්ධතා තිබ්බා. හරි. ඒලා තේරුම් ගත්ත මේ තනි තනිව මේගොල්ලෝ වෙන රටවල් එක්ක සම්බන්ධතා පවත්වන්න ගියොත් අපිට අවාසි. ඒ නිසා එක පාලකයෙක්ගේ යටතට මේ මුළු රටම පත් වුණොත් තමයි අපි ලොකු ලාභයක් එක නැව් කීපයකින් එකවර ඉන්දියාවට භාණ්ඩ ටික පටවලා ලොකු ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. ඒ නිසා ඒ ගැන කල්පනා කරපු පාලකයෙක් තමයි මේ දේවානම් පියතිස්ස කියලා කියන්නේ. ඒ වගේම මේ අපි කෝ ශ්‍රී මහා බෝධිය රැගෙන එනවා සංඝමිත්තා තෙරණිය මේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණෙනවා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් අපේ රට තුල බිහි වෙනවා. ඒ ඔක්කොම මේ ආගමික සංස්කෘතික පැත්තේ සිදුවෙන දේවල්. ශ්‍රී මහා බෝධිය රෝපණයේ අවස්ථාවේදී මෙයා කාචරගාම සහ චන්දනගාම වල ඉඳපු පරමුගුරුන්ට ආරාධනා කරලා තියෙනවා ඒකට සහභාගී වෙන්න කියලා. ඉතින් ආඩ පේනවා මේ අනිත් මිනිසුත් එක්ක අනිත් පරමුගුරත් එක්ක ඉතා සහයෝගයෙන් ජීවත් වෙච්ච පාලකයෙක් තමයි දේවානම් පියතිස්ස. ඉතාමත් වටිනා මේ රටක මැදගත කරන්නට යෑමේදී. හරි. ඒ වගේම තව කාරණාවක් අපිට පේනවා. එයා තමයි ප්‍රථම ශාස්ත්‍රීය අභිෂේක උත්සවයක ප්‍රථම පාලකයා කියන එක වань මතක් කරනවා. ශාස්ත්‍රීය ඉන්දියාවේ ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් රජ කෙනෙක් ඒ රජ වෙන විදිහට රාජ කකුද භාණ්ඩ මෙහෙට ගෙනල්ලා ශාස්ත්‍රීය රජ වෙන විදිහ රජ වුණ ප්‍රථම රජු තමයි කවුද කතා කරන්නේ ඇවිල්ලා දේවානම් පියතිස්ස රජතුමා. තේරුණා? දේවානම් පියතිස්ස රජතුමා තමයි ඒ ශාස්ත්‍රීය අභිෂේක උත්සවයේ ප්‍රථම ආරම්භක නැත්නම් රජතුමා කියලා වාට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. නිසා මේ රජතුමාව අපිට සුවිශේෂයි. එයා ඉන්දියාවත් එක්ක සම්බන්ධතාව පවත්වලා දෙනවා විවිධ ආකාරයන් වලින්. ඒ නිසා රාජ්‍යත්වය මොකද වෙන්නේ කියන්නේ ටික ටික තව ටිකක් වර්ධනය වෙන්න. මේ රටවල් එක්ක සම්බන්ධතාව පැවැත්වීම ඉතා වැදගත් වුණා. ඊළඟට තුන්වෙනි කාරණාව ගාවට එනවා. තුන්වෙනි කාරණාව ගාවට ගියොත් දුටුගැමුණු රජතුමා ඉතා වැදගත්. මේ රජතුමා තමයි මුල්වරට රට එක්සේසත් කරන්නේ. මුල්වරට රට එක්සේසත් කරන රජතුමා තමයි කවුද? දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා අපි දන්නවා අනුරාධපුරේ ඉඳපු මේ ලා රජතුමාව පරාජයට පත් කරලා විජිතපුර බලකොටුවේ මේ රට මේ උතුරු ප්‍රදේශය මේ දකුණු ප්‍රදේශ ඔක්කොම තමන්ගේ යටතට පත් කරගෙන අවසන් මුල්වරට අපි කියනවා මුල්වරට මේ මුළු රටම පැහැදිලි තමන්ගේ යටතට පත් කරගත්ත පාලකයා. ඊට අමතරව මේ රුහුණ ගැන කතා කරොත් මේ පැත්තේ ඉන්නපු දසමහා යෝධයෝම එයාට එකතු කරගෙන පරමුගලව එයාට එකතු කරගෙන ඒගොල්ලන්ට සේනාපති තනතුරක් ලබා දීලා පරමුක පුස්සදේව පරමුක ලබියවසන පරමුක තේරපුත්තාමය වගේ ඉඳපු අයට සේනාපති තනතුර දීලා ඒවල නම් වෙනස් වුණා. සේනාපති පරමුක පුස්සදේව, සේනාපති පරමුක ලබියවසන, සේනාපති පරමුක තේරපුත්තාමය වශයෙන් පැහැදිලි ඒ අයවත් තමාට එකතු කරගෙන රුහුණත් එක්සේසත් කරලා ඊට පස්සේ එලාරට පහර දීලා එයාවත් පරාජයකට පත් කළ එලා රජතුමාව මුළු රටම එනම ඔන්න එක්සේසත් කරනවා ප්‍රථම වරට එයා. ඔන්න ඊළඟට තම අපිට දකින්න රෝමයත් එක්ක සම්බන්ධතාව පවත්වනවා කවුද? බාතිකාවය තිස්ස රජතුමා. මෙයා රුවන්වැලි මහා සෑයට පූජාවක් පැවැත්වීම සඳහා වීදුරු පබළු ගෙන්නනවා කොහෙන්ද? රතු පබළු ගෙන්නනවා කොහෙන්ද? රෝමයෙන්. හරි. රෝමෙත් එක්ක මෙතෙක් සම්බන්ධතාව පවත්වලා තිබ්බේ නැහැ කවුරුවත්. ඔන්න බාතිකාවේ රජතුමා ඒ දේ කරනවා. ඊළඟ අපිට වැදගත් වෙන චරිත තමයි වසම රජතුමා. වසම රජතුමා අවුරුදු 44ක්
මේ මුළු රටම පාලනය කරනවා. කිසිදු ආක්‍රමණයක් මේ කාලේ ඇවිල්ලා නැහැ. පැහැදිලි. හරි. ඒතර මෙයා අනුරාධපුරයේ ඉන්නකොට යාපනය පවා පාලනය කරලා තියෙන මෙයාගේ යට ඉඳපු කෙනෙක්. එයාගේ නම තමයි ඉසිගිරි. ඉසිගිරි යටතේ යාපනය පවා පාලනය කරව බව වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. පැහැදිලි. ඒ නිසා මේ රට පාලනය කිරීම සඳහා ආස්ථාන දිස්ත්‍රික්ක 16කට බෙදලා මෙයා රට පාලනය කරලා තියෙනවා. ඉතාම හොඳ පාලකයෙක් ලෙස අවුරුදු 44ක් රජකම් කරපු ලම්බකර්ණ වංශයේ ප්‍රථම පාලකයා ලෙස අපි මෙයාව හඳුන්වලා දෙනවා. ඒතර මේ අනුව පේන ඔයාට මුල අපි දැක්කා ගමිකලා පරමුකලා පාලනය කරලා පණ්ඩුකාභය තව වර්ධනය කරලා දීලා ඉන්දියාවත් එක්ක සම්බන්ධතා පවත්ලා දේවානම්පියතිස්ස රජතුමා ආර්ථික සම්බන්ධතා, දේශපාලන සම්බන්ධතා, ඒ වගේම සමාජීය සම්බන්ධතා මේ ඔක්කොම සම්බන්ධතා පවත්ලා එතනින් එහාට අපි දැක්ක දුටුගැමුණු රජතුමා මුළු රටම එක්සේසත් කරලා එතනුත් එහාට ගිහිල්ලා අපි දැක්ක රෝමයත් එක්ක සම්බන්ධතා පවත්ලා කවුද අපේ බාතිකාවේ රජතුමා ඊටත් එහා ගිහිල්ලා අපි දැක්කා කවුද අපි දැක්කා අවසානයේ වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් ඉසිගිරි ඇමතිවරයා එයාව ධම්මල යාපනයේ පාලනය කරපු වසන්ත රජතුමා මුළු රටම යාගේ යටතේ පාලනය කරලා දෙනවා. පේනවද වාට විකේන්ද්‍රගත වෙච්ච විච පාලනය එක රජ කෙනෙක් වටා ටික බලය එක්රැස් වන ආකාරය. මේක තමයි අපි දැන් කතා කරපු ප්‍රශ්නේ. ඊළඟට අපි යනවා 11 වෙනි ප්‍රශ්නට. රජුගේ උසස් බව නැංවීමට යොදාගත් රාජ්‍යත්ව සංකල්ප නිර්සුන් මගින් පහදා. හරි. ඉස්සෙල්ලා මට මෙහෙම කියන්න. ලියන්න ඕන රජ කෙනෙක් වුණාම මොනවද කළ යුතු දේවල්. හරි. එකක් තමයි මතක තියාගන්න ඕන. මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න මිනිස්සුන්ව කියන්න ආරක්ෂා කරන්න. සතුරු ආක්‍රමණ වලින් රට ආරක්ෂා කරන්න. දෙවෙනි කාරණාව හරි බෞද්ධ ආගම දියුණු කරන්න. තියෙන ආගම මොකක් හරි කමක් නැහැ. පැහැදිලි. ඒ කියන්නේ තියෙන ආගම අපේ ආගම අපි කරන බෞද්ධ ආගම. පැහැදිලි. හරි. අපි කිය මොකක් හරි කියලා කිව්වේ කතෝලික ආගම දීපන කතෝලික. ක්‍රිස්තියානි වල ක්‍රිස්තියානි. හරි. ඊට ප්‍රධාන ආගම් සහ අනිත් ආගම් තියෙනවනේ. ඒ ආගමික පුනර්ජීවනයේ වැදගත් වෙනවා. පැහැදිලි. තුන්වෙනි කාරණාව කුෂිකාර්මික දියුණුව ඉතාමත් වැදගත් වෙනවා. හතර සාහිත්‍ය සේවය වගේ වට යනවා. එතකොට මෙන්න මේ දේවල් ගැන හිතලා හොඳට වැඩ කරපු පාලකයන්ට මිනිස්සු විසින් විවිධ නම් දාලා තියෙනවා. පැහැදිලි. හරි. ඒවට අපි කියනවා රාජ්‍යත්ව පැහැදිලි සංකල්ප කියලා. තේරෙනවද කියන කාරණාව? හරි. එතකොට අපි එහෙම රජ කෙනෙක් ගත්තොත් එහෙම එක්කෙනෙක් තමයි කූට කන්නාබේ රජතුමා කියලා කියන්නේ. මේ කූට කන්නාබේ රජතුමාට අපි කියන්නේ මිනිස්සු නරේශ්වර කියලා. නරයන්ගේ ඊශ්වර දෙවියෝ. පැහැදිලි. මිනිස්සුන්ගේ ඊශ්වර දෙවියෝ තමයි මේ කියන්නේ. මේ අපි කියන කූට කන්නාබේ රජතුමාට කියන්නේ. පැහැදිලි කියන කාරණාව. එසා පාඩ පේන වැටි ගෞරව නාමයක් දීලා තියෙනවා. රජතුමා ඉතාමත් හොඳින් පැහැදිලි රට පාලනය කරලා මිනිස්සුන්ව තමන්ගේ ග්‍රහණය තුළ තියාගෙන මිනිස්සුන්ව නේද හොඳ සංවර්ධිත තැනකට අරන් ගිහලා තියෙන බවක් අපිට පේනවා. ඊළඟට හොඳම කෙනෙක් තමයි මහසෙන් රජතුමා. ඔයාලට ගොඩක් ලියන්නත් පුළුවන් එයා ගැන වෙනමාවක් පැහැදිලි. මොකද මහසෙන් රජතුමා අපි දන්නවා විශාල වශයෙන් කුෂිකර්මාන්තර සේවයක් කරා. ඒකදී මෙයා ප්‍රසිද්ධ වෙන ප්‍රධාන වැව තමයි මින්නේරිය වැව. අර මේ මින්නේරිය වැවේ වපසලිය අපි ගත්තොත් එහෙම හරි. ඔහොමද හෙක්ටයාර වලින් ගත්තොත් එහෙම 2000 අපි කියනවා 2550 හෙක්ටයාර 2550 මේ මින්නේරිය වැව. හෙක්ටයාර ගත්තොත් 2550. එතකොට මේකේ වතුර පුරවලා එවැනිම වූ භූමියක් පැහැදිලි. එහෙනම් හෙක්ටයාර 2550ක වගේ කියන භූමියක් මිනිස්සුන්ට වරා කිරීම සඳහා මේ වැවෙන් වතුර ලබා දීලා තියෙනවා. ඒතර මේ ඉන්නේ මිනිස්සු යාව හැඳින්වුවේ මින්නේරිය දෙයියෝ කියලා. හත්රජ්ජුරු බණ්ඩාර දෙයියෝ කියලා. මහසෙන් දෙයියෝ කියලා හැඳින්වුවේ. පැහැදිලිද? දේවත්ව සංකල්පය. තේරුණාද කියන කාරණාව. හරි. එතකොට අපි ඉස්සරහට යනවා එනවා. තුන්වෙනි කෙනෙක් ගැන බලන්න. එහෙනම් තුන්වෙනි කෙනෙක් අපි ගත්තොත් එහෙම ආදාන්න කෙනෙක් පළවන කාශ්‍යප. අපි දන්නවා සීගිරි කාශ්‍යප. ඒතර මෙයා සීගිරිය පර්වතය මුල් කරගෙන තමයි පැහැදිලිද මෙයා එයාගේ රාජධානිය ගොඩනැගුවේ. ඒ නිසා අපි මෙයාට ඕන නමක් දෙනවා පර්වත රාජ කියලා කියනවා. එතකොට ඒ වගේම මෙයාට තව නමක් කියනවා අපි කුවේර කියලා. හරි. එතකොට කුවේරගේ වාසභවනය. හරි. අපි දන්නවා ආලෝක මන්දාව. හරි. ආලෝක මන්දාවේ අධිපති ඕනනම් ආලෝක
මන්දාධිපති කියලාත් කියන්න පුළුවන්. පැහැදිලි. නැත්තම් ආලෝක මන්දාව ඉන්නේ කවුද? කුවේර කියලා මෙයාව කියන්නේ හඳුන්වලා දෙනවා. ධනයට අධිපති. ඒ වගේ අපිට ඒවට යන්න පුළුවන්කම තියෙනවා. යාවත් ඕනනම් ඔයා එකතු කරගන්න ඕනේ කියලා ඔයාට මතක් කරනවා. පැහැදිලි. හරි. ඊට පස්සේ තව එක්කෙනෙක් තමයි ගත්තොත් අපි දුටු ගැමුණු රජතුමා වීරත්ව සංකල්පයකින් හඳුන්වලා තියෙනවා. හරි. දුටුගැමුණුතුමා එළාර රජතුමාව පරාජය කරලා රට මුල්වට එක්සේසත් කිරීමත් එක්ක අපි දැන්ට උනත් හරි වීර කතාවක් නේ. දුටුගැමුණු රජතුමාගේ කතාව. අපි හැම තැනදීම ප්‍රයෝජන ගන්න පුංචි එක්කෙනෙක්ට පවා උගන්නන දහම් පාසල් පොතක පවා තියෙන කතාවක් නේ රත්තරනේ. පැහැදිලි. ඊළඟට අපි තව එකතු කරලා සිරිසංගපෝ රජු. සිරිසංගපෝ රජතුමා කියලා කියන්නේ අපි දන්නවා බෝධිසත්ව චරිතයක්. තේරුණාද? හරි. අපි කියන්නේ ඇවිල්ලා බෝධිසත්ව සංකල්පයෙන් හඳුන්වලා දෙනවා. පැහැදිලිද කියන කාරණාව. හරි. සිරිසංගපෝ රජතුමා. ඊට අමතරව ගත්ත නිස්සංගමල රජතුමා අපි හඳුන්වලා තියෙනවා චක්‍රවර්ති. නැත්තම් කියන්නේ සක්විති කියන හරි නාමයෙන් හඳුන්වලා තියෙනවා නිස්සංගමල රජතුමා. එතකොට මේ මට කියන්න දෙන කාරණාව ඇයි මේ රජවරුන්ව මිනිස්සු මේ නම් වලින් හැඳින්වුවේ කියන කාරණාව. හරි. රජුගේ උසස් බව නැංවීමට තමයි පුතේ මේවා දාලා තියෙන්නේ. හරි. නමුත් මතක තියාගන්න කෙටි ප්‍රශ්නයක් අහනවා අපෙන්. මෙන්න මේක තමයි කාරණාව. මේක අපි මේ නම් මෙහෙම දැම්මම පැහැදිලිද? පාලකයා ආදර්ශවත් වෙයි කියන එක තමයි ජනතාව හිතන්නේ. හරි. අපි දෙවියන් කියලා මින්නේරිය දෙවියන්ට කියද්දි, මහසෙන් රජතුමාට කියද්දි, මහසෙන් රජතුමා එක ආදර්ශවත් වෙන්න එපා. මින්නේරිය දෙවියෝ වගේ ඉන්න එපා. එයා නරක වැඩ කරලා බෑනේ. ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ ඇහුවොත් එම් මතක තියාගන්න රජතුමාව ආදර්ශවත් කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික ලියලා දාන්න කියන එක මතක් කරනවා. දෙන්නෙක් ගැන ඇහුවොත් වඩා ප්‍රබල දෙන්නෙක් මට හිතෙනවා මින්නේරි දෙවියන්ච මහසෙන් ගැන වෙනමයි, කාශ්‍යප ගැන වෙනමයි වාට ලියන්න පුළුවන්. අර මුලින්ම මම කතා කරපු ඒවයි අගින් කතා කරපු ඒවත් දාලා වාට ලොකු උත්තරයකට යන්න පුළුවන්.